ආයිබෝන් ආදරණීය දුවේ පුතේ අපි මේ සම්බන්ධ වෙන්නේ අපේ පාසලේ 11 ශ්‍රේණියේ දරුවන්ගේ සිංහල පන්තියත් සමගයි. එම පන්තියට සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාම බොහොම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. අ, අපි ඔයාලට මතක ඇති පසුගිය දවසක කතා කරමින් සිටියේ අපේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ 8 වෙනි පාඩම වන අඟුල්මල් දමනය අපි මූලිකව පාඩම පැහැදිලි කරගෙන ඒ වගේම පාඩම ආරම්භ කරගෙන මදක් දුරට ඉදිරියට ගියා. ඉතින් ඒ නිසා අද දවසේදී අපි එතෙන් සිට පාඩම් කොටස කතා කරමින් අරුත් පැහැදිලි කරගනිමින් අපි ඉදිරියට ගමන් කරන්නට අදහස් කරගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා අපි දැන් සූදානම් වෙමු සාහිත්‍ය සංග්‍රහය පොත අරගෙන 8 වෙනි පාඩම අඟුල්මල් දමනය පාඩම පෙරලගෙන අපි ගිය සතියේ දවසක අපි නවත්වපු තැනින් අද ඉදිරියට කතා කරගෙන යමු. අහිංසක දැන් මේ වෙනකොට තක්සලා නුවර දිසාපාමොක් ආචාර්යවරයා යටතේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස ශිල්ප ශාස්ත්‍රය හදාරමින් සිටිනවා. එතකොට ගුරුවරයා මේ අහිංසක කෙරෙහි විශේෂ ආදරයකින් යුක්ත වෙනවා. වෙන කවර හේතුවක්වත් නිසා නෙවෙයි. අහිංසක බොහෝම ප්‍රියමනාපයි. ඒ වගේම බොහෝම කීකරුයි. ඒ වගේම ගුරුවරයාට බොහොම ගෞරවනීය ලෙස ගුරුවරයා කෙරෙහි කටයුතු කරනවා. ඒ වගේම ගුරුවරයාට අපූපස්ථාන කරමින් ධර්මාන්තවාසිකව එහෙම නැත්නම් ගුරුවරයාට අපූපස්ථාන කරමින් ගුරුවරයාගේ පාසෙවණෙහි මේ අහිංසක බොහොම දක්ෂ ලෙස ඉගෙන ගන්නවා. එතකොට මේ දිසාපාමොක් ආචාර්යවරයා සමීපෙහි ශිල්ප ශාස්ත්‍රය හදාරපු දරුවන් අතරින් අහිංසක තමයි දක්ෂතම ශිෂ්‍යයා බවට පත් වෙන්නේ. ගුරුවරයාගේ සිත අහිංසක කෙරෙහි තදින් බැඳෙනවා. එකක් ඉගෙන ගන්න දක්ෂයි, අනිතක යහපත් ගති පැවතුම් වලින් යුක්තයි. ඊටත් වඩා ගුරුවරයාට සියලු අපෝපස්ථාන කටයුතු කරන්නෙත් මේ අහිංසක. ඒ නිසා ගුරුවරයා මේ අහිංසක කෙරෙහි විශේෂාකාරයෙන් බැඳෙනවා. නමුත් සිදුවෙච්ච මේ සිදුවුණු බොහොම බරපතල තත්ත්වය මේ දේ නෙවෙයි. ඒ තමයි ගුරුවරයා අහිංසක කෙරෙහි කෙතරම් දැඩිව බැඳුනාද කියනවා නම් ගුරුවරයාට අනෙකුත් දරුවන්ව අමතක වෙනවා. අනෙකුත් දරුවන්ව පිටස්තර යන්න එහෙම නැත්නම් අනෙකුත් දරුවන්ව මේ නොසලකා හැරෙන තත්වයට පත් වෙනවා. අන්න ඒ හේතුව නිසාම මේ අනෙකුත් දරුවන් අනෙකුත් ශිෂ්‍යයන්ගේ ඊර්ෂ්‍යාවට මේ අහිංසක ලක් වෙනවා. ඒ වගේම අනිකුත් ශිෂ්‍යයන් හැම මොහොතකම උත්සාහ කරනවා මේ වගේ තත්ත්වයක් තියෙනවා මේ ගුරුදිසාපාමොක් ආචාර්යවරයා සහ මේ අහිංසක අතර මේ වගේ සම්බන්ධතාවක් තියෙනවා. මේ සම්බන්ධතාව නිසාම ගුරුවරයාට අපව පේන්නේ නැහැ. ඒ නිසා අපි කොහොමද මේ අහිංසක සහ ගුරුවරයා අතර තියෙන මේ සබැඳියාව බිඳ දමන්නේ කියලා ඔවුනොවුන් එකිනෙකා සමග කතාබස් කරගන්න. එතකොට මොනවද කියන්න පුළුවන් අහිංසකට විරුද්ධව? මොනවද කියන්න පුළුවන් කේලම්? එක එක දේවල් කල්පනා කරනවා. අහිංසකට ඉගෙන ගන්න බෑ. අහිංසක මෝඩයි කියන්න පුළුවන්ද? බැහැ. මොකද ගුරුවරයා හොඳටම දන්නවා අහිංසක තමයි මේ ශිල්ප ශාලිකාවේ සිටින්නා වූ දක්ෂතම ශිෂ්‍යයා. අහිංසකගේ හැසිරීම හොඳ නෑ. අහිංසක බොහොම දුරාචාරී ජීවිතයක් ගත කරන්න කියලා කියන්න පුළුවන්ද? බැහැ. මොකද අහිංසක ජීවත් වෙන්නේ ගුරුවරයාගේ නිවසේ. ගුරුවරයා සමීපේ. ඒ නිසා ඒ විදිහට අහිංසක වෙත චෝදනාවක් නගන්නටත් බැහැ. එහෙමත් නැත්නම් අහිංසක අඩු ජන්මයක් ලද එහෙම නැත්නම් අඩු කුලයක ඉපදිච්ච කෙනෙක්. අහිංසක උසස් කුලයකට අයිති නැහැ. ඒ වගේ චෝදනාවක් නගන්නත් බැහැ. මොකද හේතුව මේ දිසාපාමොක් ආචාර්යවරයා හොඳටම දන්නවා මේ අහිංසක කියලා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි කොසල් රජතුමාගේ පුරෝහිතයා වන වර්ගගේ පුත්‍රයා බව. එහෙනම් මේ දරුවෝ කල්පනා කළා එහෙනම් මොනවා කියලාද මේ ගුරුවරයා සහ අහිංසක අතර තියෙන මේ සම්බන්ධතාව බිඳ දමන්නේ? එහෙනම් නගන්නට පුළුවන් දරුණුතම බරපතලම චෝදනාව මේ දරුවන් මේ ශිෂ්‍යයන්
මේ තරුණයන් මේ අහිංසක පිළිබඳව ගුරුවරයාට කේලම් කියනවා. ගුරුවරයා පළවෙනි වතාවේ මේක විශ්වාස කරන්නේ නැහැ. අපි වුණත් ඕනම කෙනෙක් සාමාන්‍යයෙන් යම්කිසි තත්වයකදී ওই වගේ අවස්ථාවකදී යම් සමහරක් වෙලාවට එකවර මේ දේ විශ්වාස කරන්නේ නැහැනේ. දැන් උදාහරණයක් ඇරෙට අපි බොහෝම සමීපව හිත විශ්වාසවන්තව බොහෝම සමීප ලෙස ඇසුරු කරන කවුරුන් හෝ පිළිබඳව පිටස්තර බාහිර පුද්ගලයන් ඇවිල්ලා අපට යම්කිසි දෙයක් කිව්වොත් එහෙම මෙයා මේ වගේ මෙහෙමයි කියලා අපි කීයටවත් පිළිගන්න කැමති වෙන්නේ නැහැ පළවෙනියෙන්ම. නමුත් මේ දරුවන් පවා මේ ශිෂ්‍යයන් පවා ඒ කියන්නේ මේ තරුණයන් පවා එක වතාවකින් සෑහීමකටපත් උන්නේ නැහැ මේක ගුරුවරයාට කියලා. විටින් විට ඇවිත් කියනවා. ඒතර විටින් විට ඇවිත් කියනකොට මේ ගුරුවරයාටත් එක්තරා විදිහකින් සැකයක් ඇති වෙනවා. ගුරුවරයාගේ හිතේ මෙහෙම දෙයක් තිබුණේ නැහැ මේ වගේ සැකයක්. නමුත් නැති සැකයක් ඇති කරනවා මේ අනිකුත් ශිෂ්‍යයන්. මොකද්ද කියපු බරපතල චෝදනාව? කියපු බරපතල චෝදනාව තමයි දිසාපාමොක් ආචාර්යවරයාගේ බිරිඳ සමග අහිංසකගේ අයථා සම්බන්ධයක් තියෙනවා කියන එකයි. දිසාපාමොක් ආචාර්යවරුන් අපිට ජාතක කතාවල හමු වෙනවා. බෞද්ධ සාහිත්‍ය අපට හමු වෙනවා. සාමාන්‍යයෙන් දිසාපාමොක් ආචාර්යීන්ලා වයස්ගතයි. චුල්ල දනුග්ගහ ජාතකේ, තිලමුට්ටි ජාතකේ මේ ආදී වශයෙන් ජාතක වල අපට හමු වෙනවා දිසාපාමොක් ආචාර්යවරයාව. සාමාන්‍යයෙන් දිසාපාමොක් ආචාර්යවරයා වයසයි. මොකද ඉන්දියාවේ ඔය බ්‍රාහ්මණ වංශික අධ්‍යාපනය බහරව කටයුතු කරන එම බමුණන් වේද ග්‍රන්ථ 4 රිග් යජුර් සාම අථර්වණ කියන සහ අනිකුත් හින්දු ධර්ම ග්‍රන්ථ සියල්ල අධ්‍යයනය කරලා ඒ සියලුම දේවල් දැන කියාගෙන ගුරුවරයෙකුගේ මට්ටමට එනකොට සාමාන්‍යයෙන් ඒ බ්‍රාහ්මණ වංශිකයෙක් සාමාන්‍යයෙන් වයස අවුරුදු 30ක් 40ක් 50ක් පසු කරලා. ඉතින් ඒ හේතුව නිසාම සමහරක් වෙලාවට මේ දිසාපාමොක් ආචාර්යවරුන් වයස්ගත වෙලායි විවාහ වෙන්නේ. හැබැයි විවාහ වෙන්නේ ලාබාල තරුණියන් සමග. එහෙම තත්ත්වයක් තිබුණා. එතකොට දැන් දිසාපාමොක් මේ කියන දිසාපාමොක් ආචාර්යවරයාගේ බිරිඳත් ඇතැම් විට තරුණ බිරිඳක් වන්නට පුළුවන්. එතකොට මේ තරුණ බිරිඳ සහ මේ තරුණ අහිංසක අතර මෙබඳු සමදතාවක් තියෙනවා කියන ඒ සැකය මේ ගුරුවරයාගේ සිතේ හටගන්නවපුවාම ගුරුවරයාත් ඒ පිළිබඳව ආපසු කල්පනා කරනවා. හැබැයි ගුරුවරයා එතරදී ගන්න තීරණය නිවැරදිද? ගුරුවරයා ක්ෂණික තීරණයක් ගන්නවා. හැබැයි ඒ තීරණය නිවැරදිද? අපිට ਵਿਚාරවලදී දරුවනේ ලියන්නට එනවා මේ අහිංසක මෙබඳු තත්වයකට පත්වෙන්නට අහිංසක මෙබඳු දරුණු ගණේ අපරාධකරුවෙකු බවට පත්වන්නට හේතු වුණු කරුණු. එතකොට ගුරුවරයාගේ වෛරය, ගුරුවරයාගේ එක්තරා විදිහක නොමනා පෙළඹවීම ඒ පිළිබඳව කතා කරන්න පුළුවන්. ඒ වගේම අනිකුත් ශිෂ්‍යයන්ගේ ඊර්ෂ්‍යාව. දැන් අනිකුත් ශිෂ්‍යයන් කල්පනා කරේ නැහැ අහිංසක මෙතරම් දක්ෂ නම්, අහිංසක මෙතරම් ගුරුවරයා සමග මේ තරම් සමීප ඇසුරක්, ගුරුවරයාගේ ආදරය දිනාගෙන මේ විදිහට කටයුතු කරනවා කියන දේ අනිකුත් ශිෂ්‍යයන් අත්විඳා නම් අනිකුත් ශිෂ්‍යයන්ටත් යම්කිසි විදිහකින් උත්සාහයක් දරන්නට තිබුණා. ඒ අයත් හොඳට ඉගෙනගෙන ගුරුවරයාගේ අවධානය දිනා ගන්නට. ඒ අයත් යහපත් ගති පැවතුම් සහ සිරිත් විරිත් හැසිරීම් වලින් යුක්තව සිටමින් ගුරුවරයාගේ අවධානය දිනා ගන්නට. නමුත් ඒ ශිෂ්‍යයන් අහිංසකමෙන් වන්නට උත්සාහ කළේ නැහැ. ඒ ශිෂ්‍යයන් උත්සාහ කළේ අහිංසකත් ගුරුවරයාත් අතර තියෙන මේ හිත මිත්‍රකම බිඳ දමන්නට. ගුරුවරයාගේ සිතේ අහිංසක පිළිබඳව තියෙන විශේෂ සෙනෙහස බිඳ දමන්නට. නැත්තම් තමනුත් අහිංසක හා සමානව දක්ෂ ශිෂ්‍යයන් වන්නට උත්සාහ කිරීමක් මෙතන දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම අනිත් දේ තමයි ගුරුවරයා අහිංසක පිළිබඳව ඇති කරගත්තා වූ මේ සැකය ගුරුවරයා අවසානයේදීට විසඳුම් සොයන්නේ වැරදි විදිහකට. අපි පාඩම පොඩ්ඩක් පැහැදිලි කරගෙන යමු. මේ කතා කරපු ටිකට. අපි මෙතෙන් සිට කතා කරන්න පටන් ගමු. මේදී සෙසු දරුවෝ පිටත් වූහු කියලා කියන්නේ අනිකුත් දරුවන් මේ අමනාපයක් ඇති කරගත්ත අනිකුත් දරුවන් මේ
අහිංසක සහ මේ දිසාපාමොක් ආචාර්යවරයා සමග සෙසු දරුවෝ පිටත් වූහු. ඇතැම් අය පැහැදිලි කරනවා සෙසු දරුවෝ පිටත් වූහු කියන එකට එක්තරා විදිහකින් අනෙකුත් දරුවන්ව බාහිර පුද්ගලයන් බැහැරියන් එහෙම නැත්නම් එක්තරා විදිහකින් පිටස්තර පුද්ගලයන්සේ දැනෙන්නට පටන් ගත්තා. සෙසු දරුවෝ පිටත් වූහු. ඇතැම් විට මේ දරුවන්ව මේ ගුරුවරයාට දැනුනේ හරියට ආගන්තුකයන් වගේ. අන්න ඒ අදහසක් තියෙනවා. ඒ වගේම අනිත් අදහස තමයි සෙසු දරුවෝ පිටත් වූහු කියලා කියන එකට ඒ තමයි අනෙකුත් දරුවන් මේ අහිංසක සමග අමනාප වුණා, විරුද්ධ වුණා. සෙසු දරුවෝ පිටත් වූහු, විරුද්ධ වුණා, අමනාප වුණා. ඔහු අහිංසක මානවකයා ආතැන් පටන්ගෙන අපි නොපෙනෙම්ම. ඔහු කියලා කියන්නේ හරිද? ඔහු කියලා කියන්නේ මේ ඔවුහු කියන පදය. ඔවුහු. ඒ කියන්නේ ඉස්සර මේ ඔහු කියන පදය ප්‍රථම පුරුෂ බහුවචනයේත් යෙදුණා. මෙතන මේ ඔහු කියලා කියන්නේ දිසාපාමොක් ආචාර්යවරයා යටතේ ශිල්ප ශාස්ත්‍රය හදාරපු අනෙකුත් තරුණයන්, අනෙකුත් දරුවන්. ඔවුහු කියන අදහස. ඒ නිසා මේ දිසාපාමොක් ආචාර්යවරයා යටතේ ශිල්පය හදාරපු අනෙකුත් දරුවන් මෙන්න මෙහෙම එකිනෙකා සමග කතා බස් කරගන්නවා. අහිංසක මානවකයා ආතැන් පටන්ගෙන, ඒ කියන්නේ අහිංසක මානවකයා කියලා කියන්නේ මේ අහිංසක නම් වූ මේ ශිෂ්‍යයා ආතැන් පටන්ගෙන පැමිණි දවසේ ඉඳන් ආපු දවසේ ඉඳන් දිසාපාමොක් ආචාර්යවරයා යටතේ ශිල්පය හදාරන්නට ආපු දවසේ ඉඳන් අපි නොපෙනෙම්ම අපිව පේන්නේ නැහැ ගුරුවරයාට නේ. අපි නොපෙනෙම්ම අපිව පේන්නේ නැහැ ගුරුවරයාට. උහු කිසේ බිඳුවම්ම ඔහුව කොහොමද බිඳුවන්නේ? ඒ කියන්නේ ඔහුව කොහොමද ගුරුවරයා සමග තියෙන මේ සම්බන්ධතාවය බිඳ දමන්නේ? මේ උහු කිසේ බිඳුවම්ම නේ. ඔහුත් ගුරුවරයාත් අතර තියෙන මේ මිත්‍රත්වය, සෙනෙහස, සබැඳියාව කොහොමද කඩා දමන්නේ? කොහොමද බිඳ දමන්නේ? කොහොමද ගුරුවරයාව ඔහු සමග අමනාප කරවන්නේ කියලා බැනගන්නාහු කියලා කියන්නේ එකිනෙකා සමග කතා බස් කරගන්නවා. නැත්නම් එකිනෙකා සමග බැනගත්තා කියන අදහස නෙවෙයි. එකිනෙකා සමග කතා බස් කරගන්නවා. ඊට පස්සේ මේ ළමයි හිතනවා අර මං කලින් කිව්වා වගේ හැමදෙනා හට වඩා නුවණ ඇති බැවින් නුවණ නැත්තේ ඇයි නොකිය හැක්ක. ඒ කියන්නේ සියලු දෙනාටම වඩා මේ අහිංසක ඥානවන්ත නිසා ඥානය නැහැයි කියලා කියන්නට බෑ. නුවණ නැහැයි කියලා කියන්නට බෑ. සියලු දෙනාටම වඩා මේ අහිංසක ඥානවන්ත නිසා, නුවණක්කාර නිසා නුවණ නැහැයි කියලා කියන්නට බෑ. මේ නුවණ නැහැයි කියලා කියන්නට බෑ. වත්සපනින් නොවත්සපනයි නොකිය හැක්ක. වත්සපනින් කියලා කියන්නේ වතාවත් සම්පන්න නිසා. වත්සපනින් ඔන්න වචනය. වතාවත් සම්පන්න නිසා. වත්සපනින් කියලා කියන්නේ යහපත් හැසිරීමෙන් යුක්ත නිසා, පිළිවෙතින් සම්පූර්ණ නිසා, යහපත් පිළිවෙත් වලින් යුතු නිසා. වත්සපනින් කියන්නේ ඒකයි. මේවා ලියා ගන්න. යහපත් පිළිවෙතින් යුක්ත වෙන නිසා, එහෙම නැත්නම් යහපත් හැසිරීමෙන් යුක්ත නිසා, යහපත් ගති පැවතුම් වලින් යුතු නිසා, එහෙම නැත්නම් වතාවත් සම්පන්න බැවින්, යහපත් පිළිවෙත් වලින් යුතු නිසා, යහපත් හැසිරීමෙන් යුක්ත නිසා, යහපත් සිරිත් විරිත් වලින් යුක්ත නිසා නොවත් සපනයි නොකිය හැක්ක. වතාවත් සම්පන්න නැහැයි කියලා කියන්නට බෑ. නේ යහපත් හැසිරීමක් නැහැයි කියලා කියන්නට බෑ. නේ නොවත් සපනයි කියන්නේ ඒකයි. හරිද? යහපත් හැසිරීමක් නැහැයි කියලා කියන්නට බෑ. වතාවත් සම්පන්න නැහැයි කියලා කියන්නට බෑ. නොකිය හැක්ක කියන්නේ ඒකයි කියන්නට බෑ. ජන්ම ඇත්තෙන් කියලා කියන්නේ උසස් කුලයක ඉපදිලා තියෙන නිසා බ්‍රාහ්මණ වංශිකයෝ. ඊටත් වඩා බ්‍රාහ්මණ වංශයේ තිබුණ එක එක ස්තර. දැන් ඇත්තම කතාව ගත්තොත් මේ දිසාපාමොක් ආචාර්යවරයාටත් වඩා දිසාපාමොක් ආචාර්යවරයාත් බ්‍රාහ්මණ වංශේ. නමුත් දිසාපාමොක් ආචාර්යවරයා දැන් බ්‍රාහ්මණයන්ගෙත් එක එක මට්ටම් තිබුණානේ. එතකොට දිසාපාමොක් ආචාර්යවරයාගේ බ්‍රාහ්මණ මට්ටමටත් වඩා මේ අහිංසකගේ මට්ටම ඉහළයි. මොකද හේතුව අහිංසකගේ පියා රජවරුන්ට උපදෙස් දෙන පුරෝහිත මට්ටමේ බ්‍රාහ්මණයෙක්. එතකොට පුරෝහිත මට්ටමේ බ්‍රාහ්මණයෙක් සාමාන්‍යයෙන් අධ්‍යාපන කටයුතු බහරව සිටින දිසාපාමොක් ආචාර්යවරයා වැනි බ්‍රාහ්මණයෙකුටත් වඩා සාමාන්‍යයෙන් බ්‍රාහ්මණ කුලයෙන්ුත් උසස් ඉහළයි. ඇත්තම කතාව දිසාපාමොක් ආචාර්යවරයාටත් වඩා අහිංසකගේ මට්ටම ඉහළයි. තේනද? මොකද රජුන්ට උපදෙස් සපයන රජුන්ට පුරෝහිතකම් කරන බමුණෝ කියලා කියන්නේ ඉහළම බ්‍රාහ්මණයෝ. ඉහළම මට්ටමේ. හරිද? ඒ නිසා ජන්ම ඇත්තෙන් කියලා කියන්නේ ඉහළම කුලයක උසස් කුලයක ඉපදිලා තියෙන නිසා අජන්මවතයි නොදකිය හැක්ක. අජන්මවතයි නොදකිය හැක්ක කියලා කියන්නේ යහපත්
පවුලක එහෙම නැත්නම් යහපත් පරපුරක යහපත් වංශයක එහෙම නැත්නම් යහපත් කුලයක ඉපදිලා නැහැයි කියලා කියන්නට බෑ. මේ යහපත් කුලයක ඉපදිලා නැහැයි කියලා කියන්නට බෑ. නේ උසස් කුලයක ඉපදිලා තියෙන නිසා ජන්මැත්තෙන් කියන්නේ ඒකයි. උසස් කුලයක උපත ලැබලා තියෙන නිසා උසස් කුලයක උපත ලැබලා නැහැයි කියලා කියන්නට බෑ. කුමක් කරම්හ කියලා කියන්නේ මොනවද අපි කරන්නේ කියලා එකිනෙකා සමග කතා කරනවා. ආචාර්යයා අඹුවහා සසඟ ඇත්තේයි බිඳපියම්හ. ආචාර්යයා අඹුවහා සසඟ ඇත්තේයි. සසඟ කියලා කියන්නේ දැඩි සම්බන්ධතාවක්. සසඟ කියන වචනය හරිනම් යෙදෙන්නේ සංසර්ග කියන වචනේ. සංසර්ග කියන වචනය තමයි මෙතන හෙළබසට අරගන්නේ සසඟ කියලා. නමුත් අද කාලේ අපි සංසර්ග කියන වචනේ අරගන්නේ මේ විනමම මේ ජීව විද්‍යාත්මක අර්ථ නිරූපණයකින් නේ. සාමාන්‍ය ජීව විද්‍යාත්මක අර්ථ නිරූපණයකින් අපි මේ සංසර්ගය කියන වචනේ යොදාගන්නේ නේ. නමුත් ඒ වුණාට මේ සසඟ කියන වචනේ එහෙම නැත්නම් සංසර්ග කියන වචනේ නිවැරදි තේරුමක් හැටියට ගත්තොත් එහෙම භාෂාමය තේරුම ගත්තොත් එහෙම මනවින් සම්බන්ධ වීම. සං එකතු කිරීම සර්ග මේ සසඟ මනවින් සම්බන්ධ වීම මනාකොට සම්බන්ධ වීම දැඩිසේ සම්බන්ධ වීම. එතකොට සාමාන්‍ය හිත මිත්‍රකමක් නෙමෙයි මෙතන අදහස් කරන්නේ මේ. ආචාර්යා අඹුවහා සසඟ ඇත්තේ. ඒ කියන්නේ සාමාන්‍ය හිත මිත්‍රකමක් නෙමෙයි. සාමාන්‍ය හිත මිත්‍රකමක් නෙමෙයි. දැඩි සබැඳියාවක්. නේ ඒ දැඩි සබැඳියාව ප්‍රමාණීය ඉක්මවා ගිය සබැඳියාවක්. නේ අපි කියන්නේ පළහිලව්වක් හුටපටයක් කියන අන්නේ විදිහට අන්නේ වගේ කටකතාවක් තමයි පැතිරුවේ. නේ පැහැදිලිද? ආචාර්යා අඹුවහා සසඟ ඇත්තේයි බිඳපියම්ම. මේ කටකතාව පතුරවන්නට එක්තරා විදිහකින් පදනමකුත් මේ අයට තිබුණා. මොකද්ද හේතුව? අහිංසක නවාතැන්ගෙන හිටියේ ගුරුවරයාගේ නිවසේ. සෙසු දරුවන් වගේ නෙවෙයි. සෙසු දරුවන්ට නවාතැන් ගන්නට ඒ තක්ෂිලාවේ එහෙම නැත්නම් දිසාපාමොක් ආචාර්යවරයාගේ ඒ ආයතනේ හරිද? ඒ ආයතනේ වෙනමම නවාතැන් පහසුකම් වෙනම තිබුණා ඒ දරුවන්ට. නමුත් අහිංසක ජීවත් වුණේ මේ දිසාපාමොක් ආචාර්යවරයාගේ නිවසේමයි. ඒ හේතුව නිසා මේ අයට මේ කටකතාව ඇති කරන්නට නැති දෙයක් ඇති දෙයක් බවට පත් කරන්නට මේ අයට වැඩේ පහසුයි. මොකද හේතුව සැකය තව තවත් තීව්‍ර වෙනවා. මොකද අහිංසක ජීවත් වෙන්නේ දිසාපාමොක් ආචාර්යවරයාගේ නිවසේ නිසා. ඒ නිසා ආචාර්යා අඹුවහා සසඟ ඇත්තේ ගුරුවරයාගේ බිරිඳ සමග දැඩි සමැදියාවක් සම්බන්ධකමක් නේ තියෙනවයි කියලා බිඳපියම්හ කියලා කියන්නේ අමනාප කරවමු බිඳපියම්හ නේ ඔවුන් අතර තියෙන මේ සම්බන්ධතාව කඩා දමමු කියලා බැනගෙන කියලා කියන්නේ කතාබස් කරගෙන නේ බැනගෙන කියලා කියන්නේ කතාබස් කරගෙන තුන් රැසක්ව කියලා කියන්නේ කණ්ඩායම් තුනකට හැදිලා එකපාරම සියලුම ශිෂ්‍යයන් ගිහිල්ලා ඉවර වෙලා දිසාපාමොක් ආචාර්යවරයා ළඟට ගිහිල්ලා එක හඬින් කියා හිටියේ නෑ මේ දේ. කණ්ඩායම් තුනක් හැදිලා ඒ කියන්නේ ගුරුවරයාටත් සැකයක් ඇති නොවන පරිදි කණ්ඩායම් තුනක් හැදිලා නේ කීප විටක් ඇවිත් ගුරුවරයාට මේක කියන්න පටන් ගත්තා. පළවෙනි කණ්ඩායම ඇවිල්ලා පළවෙනියෙන්ම මේ දේ කියන්න හදනකොට ගුරුවරයා ඇත්තටම මේ කතාව කියන්න සම්පූර්ණයෙන්ම අහගන්නේවත් නැතුව ගුරුවරයා මේ තරුණයන්ව එහෙම නැත්නම් මේ අනිකුත් ශිෂ්‍යයන්ව එතනින් එලවා දමනවා. බලන්න මෙතින් පළමු ඇතම් කෙනෙක් ආචාර්යා කරා එළඹ වැඳ සිටියාහ. ඒ කියන්නේ කණ්ඩායම් තුනකට හැදිලා පළවෙනි කණ්ඩායමේ කීප දෙනෙක් ආචාර්යා කරා එළඹ කියන්නේ ගුරුවරයා වෙත එළඹිලා එහෙම නැත්නම් ගුරුවරයා වෙත ගිහිල්ලා වැඳ සිටියාහ. වැඳලා පැත්තකට වෙලා හිටියා. වැඳ සිටියාහ. කිම්ද දරුවෙනී කීයෙන්? ඇයිද දරුවෙනී කියලා ඇහුවා. නේ? ඇයිද දරුවෙනී කියලා ඇහුවා. දැන් ඔයාලා වුණත් සමහරක් වෙලාට ළමයි දෙතුන් දෙනෙක් ඇවිල්ලි ඉවරලා ස්ටාෆ් රූම් එක ළඟට ඇවිල්ලා ගුරු විවේකාගාරයේ වෙත ඇවිල්ලා සමහරක් වෙලාට ඇවිල්ලා බලලා අපිව හම්බ වෙන්න වගේ ඉන්නකොට අපිත් අහනවනේ ඇයි කියලා. එහෙම නැත්නම් පන්තිය ඉවර කරලා ඔයගොල්ලෝ කියන්නේ අපි පන්තියෙන් පිට වෙලා යනකොට සමහරක් වෙලාට ඔයගොල්ලෝ දෙතුන් දෙනෙක් එළියට ඇවිල්ලි ඉවර වෙලා මේ සර් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියලා එහෙම අහලා එහෙම මොකක් හරි දෙයක් ගැන කියන්න උත්සාහ දරනකොට අපිත් අහනවනේ ඇයි දරුවනේ ඇයි මොකද ඇයි මොනවද ඇයි එහෙම කියලා අහනවනේ. බලන්න මෙතනත් ඒ ස්වභාවයම මෙතන තියෙනවනේ. දැන් ඔයාලට ਵਿਚාරවල එන්නට පුළුවන් නෙමෙයි එනවා. ඒ තමයි මේ ගුරුළුගෝමි පඬිවරයාගේ භාෂා ලක්ෂණ. ඒ භාෂා ලක්ෂණ වලදී විශේෂයෙන්ම කතා කරනවා මේ සංවාදශීලී භාෂා රටාව.
සංවාදශීලී භාෂා රටාව. මෙන්න හොඳම උදාහරණය. මෙන්න හොඳම උදාහරණය. සංවාදශීලී භාෂා රටාව. මෙන්න මේ කොටස. ඒ කියන්නේ අපිට මැවිලා පේනවා මේ ගුරුවරයා වෙත මේ ගුරුවරයා වෙත ගිහිල්ලා මේ දරුවෝ ටික හරිද මේක කියපු හැටි පැහැදිලි මේක කියපු හැටි අපිට මැවිලා පේනවා. පැහැදිලිද? මෙන්න සංවාදමය ස්වරූපය හරිම කෙටියෙන්. අද සංවාදමය ස්වරූපය අර කලිනුත් ආව කොසල් රජතුමා සහ බර්ග පුරෝහිතයා අතර ඇතිවන දෙබස සංවාදය. මෙතනත් ඒ වගේ තමයි බලන්න. සංවාදශීලී භාෂා රටාව. කිම්ද දරුවෙනී කීයෙන්? ඇයිද දරුවෙනී කියලා ඇහුවා. එතන කවුද ඇහුවේ කියන එක මෙතන නෑනේ. හරිම කෙටිනේ. ඇහුවේ දිසාපාමොක් ආචාර්යවරයා. මෙහි ඇසෙන දෙයක් ඇති කීහ. මෙහි ඇසෙන දෙයක් ඇති කීහ කියන එක කිව්වේ කවුද කියලා මෙතන නෑනේ. ඒක කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි. ඒ බව අපි දන්නවා අර පළවෙනියෙන්ම ගුරුවරයාව හම්බ වෙනට ආපු පළමු ශිෂ්‍ය කණ්ඩායම. කිමෙක්ක හෝ ඊ කීයෙන් කවුද කිමෙක හෝ කියලා අහන්නට ඇත්තේ. දිසාපාමොක් ආචාර්යවරයා. අහිංසක මානවකයා තොපට වරද්දයි ගත්තාම කීහ. අන්න ඒක කියන්නේ කවුද? අර අනිකුත් ශිෂ්‍යයන්. නේ ආචාර්ය උනට දැහැව යටත්නි මපුතු මා කෙරෙහි නොමිද පියටියාවයි නෙරපීය. නේ අපි මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරගමු වචනාර්ථ. කිම්ද දරුවෙනී කීයෙන්? ඇයිද දරුවෙනී කියලා ඇහුවා. ඇයි දරුවනේ කියලා ඇහුවා. දැන් අපිත් අද කාලේ අපි ඔයාලා එහෙම ආවත් අපිත් අහන්නේ මේ විදිහටනේ. මෙහි ඇසෙන දෙයක් ඇති කීහ. කොහොමද කියන්නේ? අර වටින් ගොඩින් කියන්නේ. එකේ එල්ලේ කියන්නේ. ඇයි බයයි? ගුරුවරයාගේ ප්‍රතිචාරය කුමක් වෙයිද කියන එක. ඒ නිසා මේ දරුවෝ ටිකත් නිකන් අර තෙපර බබා නේද? හොරගල් අහුල ඉඳලා නේද? ටික ටිකයි කියන්නේ. මෙහි ඇසෙන දෙයක් ඇති. අපිට මෙහෙ මේ ඇහෙන දෙයක් තියෙනවා. පැහැදිලිද? ඔව්. පැහැදින්නේ? අපිට මේ ඇහෙන දෙයක් තියෙනවා. කිමෙක හෝ කියලා කියන්නේ කුමක්ද? මේ හෝ කියලා කියන්නේ ද නිපාතය මෙතන. කිමෙක හෝ කියලා කියන්නේ කුමක්ද කියලා ඇහුවා. මොකක්ද? අපිට මේ කනට වැටුණු දෙයක් තියෙනවා. අපිට මේ ඇහෙන දෙයක් තියෙනවා. පැහැදින්නේ? එතකොට අහනවා මොකද්ද? අහිංසක මානවකයා තොපට වරද්දයි ගත්තාම්යි කීය. වටින් ගොඩින් කියන්න උත්සාහයක් දැරුවා. මේ ගුරුතුමනි මේ සමාවෙන්න මෙහෙම කියනවට මේ අහිංසක ශිෂ්‍යයා ගැන ඔබතුමා සහ මුලින්ම මේ වරද්දගෙනයි තියෙන්නේ. ඔබතුමාට වැරදිලා. අහිංසක මානවකයා ඔය හිතන තරම් අහිංසක නෑ. උපාසක බලල්ලු තමයි මීයෝ දෙන්න අල්ලන්නේ. එහෙමත් කිව්වත් දන්නේ නෑ. කොහොම හරි මෙන්න කියනවා අහිංසක මානවකයා තොපට වරද්දයි ගත්තාම නේ ගුරුතුමනි මේ අහිංසක ශිෂ්‍යයා මානවකයා කියලා කියන්නේ ශිෂ්‍යයා අහිංසක ශිෂ්‍යයා ගැන ඔබ වැරදියටයි හිතාගෙන ඉන්නේ. සහ මුලින්ම ඔබට වැරදිලා. කිසිම ගුරුවරයෙක් කැමතිද Tamanට වැරදුනා කියලා ශිෂ්‍යයන් කියනවට? අවංකවම කැමති නැහැ නේ. ගුරුවරුන්ට වරදිනව නැත්තේ නැහැ. අපටත් ජීවිතේ වැරදුණු තැන් තියෙනවා. නමුත් ඒ වුණාට බලන්න මේ ශිෂ්‍යයන් ටික ඇවිල්ලා ගුරුවරයාට කිව්වහම මේ ගුරුතුමනි ඔය අහිංසක ගැන ඔබතුමා සම්පූර්ණයෙන්ම වැරදියටයි තේරුම් අරගෙන ඉන්නේ. එහෙම නැත්නම් අහිංසකව ඔබතුමා වැරදි විදිහටයි හඳුනගෙන තියෙන්නේ කියලා කිව්වහම ගුරුවරයාට කෙතරම් තරහවක් ගියාද? කෙතරම් තරහවක් ගියාද? ඒ කියන්නේ මගේ යටතේ ඉන්න මගේම ශිෂ්‍යයන් ඇවිල්ලා මට කියනවා මෙන්න මේ කියන ශිෂ්‍යයා පිළිබඳව ඔබ වැරදියටයි හිතාගෙන ඉන්නේ. ඔබ වැරදි අදහසක ඉන්නේ. නේ නොකිය කිව්වේ උඹ ඔළුවට තියාගෙන හිටියට අහිංසක මෙන්න මෙහෙම කෙනෙක් කියලා තමයි කියන්න උත්සාහ කළේ. නමුත් ඒ ඉතුරු ටික කියන්නවත් පළවෙනි කණ්ඩායමට දෙන්නේ නැහැ මේ ගුරුවරයා. ආචාර්ය උනට දැහැව කියලා කියන්නේ කෝප වෙලා. ආචාර්යවරයා ඒ කියන්නේ දිසාපාමොක් ආචාර්යයා උනට දැහැව. ඔවුන් සමග කෝප වෙලා. ඔවුන් සමග තදබලසේ අමනාපයටපත් වෙලා ඔවුන් සමග කෝපයටපත් වෙලා කියනවා යටත්නි බලන්න මේ යෙදුම යටත්නි මතක් කරලා දෙනවා උඹලා මට ඇවිල්ලා මේ විදිහට උගන්වන්න හැවිද්දට උඹලා මා යටතේ ඉන්න අය යටත්නි උඹලා මහ ලොකුට මට මේ විදිහට උගන්වන්න ආවට උඹලා මා යටතේ සිටින අය ඒක අමතක කරන්න එපා යටත්නි කියන්නේ ඒකයි අන්තේවාසික කියන්නේ ඒකයි අන්තේවාසික කියලා ශිෂ්‍යයාට කියනවානේ අන්තේවාසිකයා අන්තේවාසිකයා කියලා කියන්නේ අත යට වාසය කරන ගුරුවරයාගේ අත යට වාසය කරන. ඒ කියන්නේ හැමතිස්සෙම ගුරුවරයාගේ අත යට ඉන්නවා කියන අදහස නෙමෙයි. එතන
අදහස ගුරුවරයාගේ බලය ගුරුවරයාගේ පාලනය යටතේ මේ යටතේ වාසය කරන තමයි අන්තේවාසික කියලා කියන්නේ. අතවැසි කියලා කියන්නේ අතවැසි අත යට වාසය කරන යටත්නි කියන්නේත් ඒ අදහස. යටත්නි කියලා කියන්නේ මා යටතේ සිටින්නේනි. දැන් මෙතන ගුරුළුගෝමි පඬිවරයාට යොදන්න තිබුණා ශිෂ්‍යයෙනි කියලා. සිසුවෙනි කියලා ශිෂ්‍යයෙනි කියලා. නේ මානවකයෙනි කියලා ගන්න තිබුණා. නමුත් එහෙම කියන්නේ මෙතන ගුරුළුගෝමි පඬිවරයා මේ යොදා ගන්න මේ වචනය බලන්න. යටත්නි. ඒ කියන්නේ ඒකේ තේරුම මේ දිසාපාමොක් ආචාර්යවරයා මේ ඇවිල්ලා මේ විදිහට කේලම් කියන්නට උත්සාහ කරපු ශිෂ්‍යයන්ව එලවා ගත්තේ එහෙම නැත්නම් ශිෂ්‍යයන්ගේ කීම පිළිගත්තේ නැත්තේ එක්තරා විදිහකින් අමනාපයෙන්. ඒතරේ අමනාපය පිට මේ ශිෂ්‍යයන්ව හඳුන්වපු යෙදුම මොකද්ද? යටත්නි. යටත්නි කියලා කියන්නේ මා යටතේ සිටින්නනි. නේ ශිෂ්‍යයෙනි කියන අදහසම තමයි. නමුත් ශිෂ්‍යයෙනි කියන අදහසට වඩා මෙතන යටත්නි කියන වචනේ ටිකක් මේ අනාදරයෙන් යෙදුණු ස්වභාවයක් තියෙනවා. අනාදරයෙන් අමනාපෙලානේ මේක කියන්නේ. නේද? මා යටතේ සිටින්නේනි. නේද? යටත්නි මපුතු මා කෙරෙහි නොමිද පියටියාව. නේ මපුතු මා කෙරෙහි මගේ පුතාව මා සමග අමනාප කරවන්නට එපා. මපුතු ඒ කියන්නේ මේ බර්ග පුරෝහිතයාගේ පුත්‍රයා වන මේ අහිංසකයා මේ වෙනකොට දිසාපාමොක් ආචාර්යවරයාගේ පුත්‍රයෙකු බවට පත් වී අවසానයි. ඒ කියන්නේ දිසාපාමොක් ආචාර්යවරයා තමන්ට දාව ඉපදුණු දරුවෙකුසේ තමයි මේ අහිංසකව හදා වඩාගෙන පෝෂණය කරමින් ශිල්ප ශාස්ත්‍රය ලබා දුන්නේ. ඒ නිසා මේ වෙනකොට දිසාපාමොක් ආචාර්යවරයා තමාගේ පුතාසේ සලකන්නේ මේ අහිංසකවයි. ඒකනේ කියන්නේ මගේ පුතාව මපුතු මගේ පුතාව මා සමග නොබිඳ පියටියාව අමනාප කරවන්නට කටයුතු කරන්නට එපා. වෙන් කරන්නට කටයුතු කරන්නට එපා. නොබිඳ පියටියාව කියන්නේ ඒකයි. මේ නොබිඳ පිය අටි ආව නේ මා සමග තියෙන මේ සැබැඳියාව බිඳ දමන්නට නැති කරන්නට අමනාප කරවන්නට කටයුතු කරන්නට එපායයි නිරපීය කියලා කියන්නේ එලවා දැමුවා. මේ පළවෙනි ශිෂ්‍ය කණ්ඩායමව නිරපා දැමුවා. එලවා දැමුවා. නේ බොහොම සංවිධානාත්මකවයි මේ ශිෂ්‍යයන් මේක ක්‍රියාත්මක කරවන්නේ. බොහොම සංවිධානාත්මකවයි. පළවෙනි වතාවේ ඇවිල්ලා මේ විදිහට කියන්න උත්සාහ කරලා ගුරුවරයා ඒ ශිෂ්‍ය කණ්ඩායමව එලෝගත්තාම මේ ශිෂ්‍යයනුත් වැඩේ අතෑරියේ නැහැ. ආයි තව දවස් දෙක තුනකින් ආපහු තව කට්ටියක් ආවා. ඇවිල්ලා අර විදිහටම කිව්වා නේ අහිංසක ගැන. තනදී ගුරුවරයා එලවගත්තේ නැහැ. ටික වෙලාවක් අහන් ඉන්නට ඇති. නේ නෝ කතා නෝ සීනා අහගෙන ඉන්නට ඇති. ඇස් දෙකත් උඩ ඉඳගෙන. ඊට තව දවස් දෙක තුනකින් වගේ තව කට්ටියක් ආවා. ඇවිල්ලත් අර දේම ආපහු කිව්වා. ඔහොම ඇවිත් කණ්ඩායම් ওই විදිහට අතන මෙතන නේද? අහුමුළු වල කසුකුසු ගන්නකොට ගුරුවරයාට ඇවිත් මේ විදිහට කියනකොට ගුරුවරයාගේ සිතේ තුන් හිතකවත් නොතිබුණු සැකයක් මේ අහිංසක සහ Tamanගේ බිරිඳ පිළිබඳව මේ ගුරුවරයාට ඇති වෙන්නේ. අනිත් එක එකම දෙයක් තුන් වතාවක් කියනකොට ඉස්සර තිබුණා ඒකේ යම්කිසි අගයක්. මොකද ඒ කාලේ CCTV කැමරා නැහැ. හඬපට රෙකෝඩ් කරගැනීමලි අරවා මේවා නැහැ. එතකොට ඒ නිසා ඒ කාලේ යම්කිසි දෙයක් පිළිබඳව තුන් වතාවක් එකම දෙයක් පිළිබඳව අහන්නට දකින්නට ලැබෙනකොට ඒකට තිබුණ එක්තරා විදිහක වටිනාකමක්. එක්තරා විදිහක මේ කියන්නේ අපි කියන්නේ එක්තරා විදිහක බලපෑමක් ඒකට තිබුණා. කරන්න පුළුවන්කමක් තිබුණා. එතකොට තුන් වතාවක්ම ඇවිත් මේ විදිහට කියනකොට ගුරුවරයාට උනත් තේරුණා ඇයි මේ එකම දේ මට තුන් වතාවකටත් වඩා ඇහෙන්නේ. තව වතාවන් වල මේ අය ඇවිල්ලා මේ විදිහට ශිෂ්‍යයන් ඇවිල්ලා කියන්නට ඇති. එතකොට ගුරුවරයාට ඇත්තටම සාධාරණ සැකයක් ඇති වෙනවා. එහෙනම් මේක ඇත්ත වෙන්නට පුළුවන් කියන දේ. අන්න ගුරුවරයා ඊට පස්සේ ආපහු මතකය ආවර්ජනය කරනවා. පසුගිය මතකය ආවර්ජනය කරනවා. ඇත්තටම මටත් ඒ වගේ හිතෙන්නට ඒ කියන්නේ මගේ බිරිඳ සහ මේ මගේ නිවසේ සිටින මේ අහිංසක නම් වූ ශිෂ්‍යයා සමග
මේ ඔය කියන විදිහේ ඔය වගේ සබැඳියාවක් තිබෙන්නට හේතු වන යම් යම් ඉඟිබිඟි මේ නිවස තුල තිබුණාද? ගුරුවරයාත් ඒ ගැන කල්පනා කරලා බලන්නට ඇති. එතකොට ගුරුවරයාගේත් සැකය තව තවත් අහුරු වෙන්නට යම් යම් දේවල් ගුරුවරයාටත් හිතට කල්පනා වෙන්නට ඇති. නමුත් කවදාවත් මේ අහිංසකගේ හිතේ මේ ගුරුවරයාගේ බිරිඳ පිළිබඳව එබඳු හැඟීමක් එබඳු ආකල්පයක් තිබුණේ නැහැ. නමුත් ඒ නැති දේ ඇති කරලා මේ ශිෂ්‍යයන් කටකතා පැතුරුවා. එතකොට එහෙම වුණාම මේ ගුරුවරයා මේ දේවල් විශ්වාස කළා. එතකොට ගුරුවරයා හරිනම් මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද? දැන් පාසල් වල උගන්වන ගුරුවරුන් හැටියට අපටත් සමහරක් වෙලාවට සමහරක් දරුවන් පිළිබඳව සමහරක් වෙලාවට ඒ දරුවන්ගේම මිතුරු මිතුරියන් ඇවිල්ලා සමහරක් වෙලාවට අපිට කියනවා සර් මෙන්න මේ මෙයා මෙහෙමයි කියලා කියනවා සමහර විට. එතකොට එහෙම කිව්වහම සර් මේ ගැන පොඩ්ඩක් බලන්න එහෙම කියලා කියනවා. සමහර කෙනෙක් දෙමව්පියොත් අපිව දැනුවත් කරනවා. එතකොට එහෙම වුණාම අපි එකපාරම අපි මොකද්ද ගන්න තීරණය ගුරුවරුන් හැටියට? අපි එකපාරම ගන්න තීරණය සමහරක් වෙලාවට වැරදි තීරණයක් වුණොත් එහෙම එතනදී ඒ දරුවාටත් නේද? ඒ වගේම තවත් සෙසු පාර්ශව ගණනාවකට ඒකේ බලපෑම අත්විඳින්නට සිදු වෙනවා. එහෙනම් මෙතනදී ගන්න ඕනේ නිවැරදි තීරණයක්. මොකද මේ වගේ තත්වයකදී විශේෂයෙන් මේ වගේ තත්වයකදී මනසට තැන දීලා තීන්දුව තීරණ ගන්න ඕන. නමුත් ගුරුවරයා තැන දුන්නේ හදවතට. ගුරුවරයා මේ අහිංසකට දැඩිසේ සෙනෙහසක් දැක්වුවා. දැඩි සෙනෙහසකින් යුක්ත වුණා. දැඩිසේ ප්‍රේම කළා. එතකොට හදවතින් ප්‍රේම කරපු මේ ගුරුවරයා හදවතින් තීරණ ගන්නවා හදවතට වහල් වෙලා. මනසින් නෙමෙයි තීන්දුව තීරණ ගත්තේ. හදවතින් හැඟීම් වලට මුල් තැන දීලා. එහෙනම් මම මෙතරම් ප්‍රේම කරලත් මම මෙතරම් සෙනෙහසක් දක්වලා මම මේ විදිහට මේ දරුවට මෙච්චර කන්න බොන්න දීලා මේ විදිහට මේ දරුවව ඇති දැඩි කරගෙන මායටතේ ශිල්පය හදාරන්නට අවස්ථාව සලස්සලා දීලා මගේ නිවසේම පදිංචි කරවගෙන මම මේ විදිහට මේ දරුවට මෙතරම් දෙයක් කරලා අවසානයේදී මේ දරුවා මට කළේ මේ වගේ අනර්ථකාරී ක්‍රියාවක්ද කියලා ගුරුවරයාට ඇති වෙනවා ප්‍රශ්නයක්. ඒ නිසා ගුරුවරයා එකවර තීරණය කරනවා මූව මරන්නට ඕන. මේ බඳු දෙයක් මගේ නිවසේම ඉඳගෙන මටම මේ විදිහට විනාශකාරී විදිහට මගේ බිරිඳත් එක්ක යම් සම්බන්ධතාවක් පවත්වනවා නම් මේ අහිංසක මොහුව මරන්නට ඕන කියන දේ. මොකද දැඩි ප්‍රේමය පෙරලෙනවා දැඩි වෛරයකට. දැඩි ප්‍රේමය දැඩි වෛරයකට පෙරලෙනවා. පැහැදිලිද? ගුරුවරයා ගත්ත තීන්දුව තීරණේ නිවැරදි නෑනේ. පැහැදිලිද? ගුරුවරයා පළවෙනියෙන්ම එහෙනම් කළ යුතුව තිබුණේ කුමක්ද? ඔයාලටත් තේරෙයි. මේ වගේ කටයුතු වලදී මේ වගේ කරුණු මේ වගේ සිදුවීම් වලදී පළවෙනියම කරන්න ඕනේ අදාළ පාර්ශවයන්ගෙන් විමසන්නට ඕන. දරුවව ගෙන්නලා වාඩි කරවලා පුතේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මම ඔයා ගැන කීයටවත් අවිශ්වාසයක් කරන්නේ නැහැ. නමුත් මේ වගේ කතාවක් යනවා මේ ආයතනේ. එතකොට ඒකට ඔයාට මොනවද කියන්න තියෙන්නේ? මෙහෙම කතාවක් නිකන් යන්නේ නැහනේ. නිකරුණේ මේ වගේ කතාවක් පැතිරෙන්නට හේතුවක් නැහනේ. ඔයාට මොකද හිතෙන්නේ? ඒ වගේ කතාවක් යන්නට තුඩු දෙන මොනවා හෝ දෙයක් ඔයාගේ අතින් සිද්ධ වුණාද? අහන්න තිබුණා, විමසන්න තිබුණා. ඒ වගේම අනිත් දේ තමයි මේ ගුරුවරයාට තිබුණ Tamanගේ බිරිඳව ගෙන්නලා වෙනමම ප්‍රශ්න කරන්නට. සොඳුරිය ඔබ කෙරෙහි මගේ අවමල් රේණුවකවත් සැකයක් නැහැ. නමුත් ඒ වුණාට ඔබගේ නමත් අහිංසකගේ නමත් එකට ඈඳලා මේ ආයතනයේ මේ වගේ කතා බහක් යනවා. මම ඔබ අවිශ්වාස කරන්නේ නැහැ. නමුත් මෙබඳු කටකතාවක් පැතිරෙන්නට මොනවා හෝ දෙයක් ඔබ දෙදෙනා අතර තිබුණාද? ඔබ දෙදෙනා අතර තිබුණාද? එතකොට අන්න ඒ බිරිඳ දිසාපාමොක් ආචාර්යවරයාගේ බිරිඳ අන්න එතකොට කියන්නට තිබුණා අනේ ස්වාමිනී අහිංසක කියලා කියන්නේ මගේ දරුවෙක් හා සමානයි. අප දෙදෙනා අතර ඒ බඳු කිසිදු සැබැඳියාවක් තිබුණේ නැහැ. අහිංසක කෙරෙහි මේ ශිෂ්‍යයන්ගේ තියෙන ඊර්ෂ්‍යාව නිසායි
මේ වගේ කටකතාවක් පතුරන්නට ඇත්තේ කියලා මේ බිරිඳ කියන්නට තිබුණා. ඒ වගේම අහිංසක වුණත් කියන්න තිබුණා. අනේ ගුරුතුමනි අනේ ගුරුතුමනි මගේ තුන් හිතකවක්වත් මගේ කිසිදු ආකාරයකින් කිසිදු විදිහකින්වත් මගේ හිතේ ඔබතුමාගේ බිරිඳ පිළිබඳව මගේ මව හා සමාන ඔබතුමාගේ බිරිඳ පිළිබඳව මට කිසිදු හැඟීමක් එහෙම දෙයක් තිබුණේ නැහැ. නමුත් මා සමග මේ ශිෂ්‍යයන් මා සමග අමනාපයි. ඒ වගේම මේ ශිෂ්‍යයන් මට ඊර්ෂ්‍යා කරනවා. මෙන්න මෙබඳු තත්ත්වයක් තියෙන නිසා තමයි ওই වගේ මගේ නම කැතවෙන විදිහේ කටකතා පතුරවලා තියෙන්නේ කියලා මේ ශිෂ්‍යයාට අහිංසකට කියන්න තිබුණ දිසාපාමොක් ආචාර්යවරයා. නමුත් දිසාපාමොක් ආචාර්යවරයා හේතු කාරණා විමසන්නේ නැතිව ක්ෂණිකව ගන්නවා තීන්දුවක් තීරණයක් මේ දරුවව මරා දමන්නට. බලන්න. මෙතන කියනවා අනෙක් වට අනෙක් රැස ඇත්තෝ ආහ. අනෙක් වට කියලා කියන්නේ ඊළඟ වතාවේ. ඊළඟ වාරයේදී අනෙක් රැස කියලා කියන්නේ අනෙක් කණ්ඩායමේ අය. අනෙක් කණ්ඩායමේ අය. නේ? අනෙක් කණ්ඩායමේ අය. අනෙක් රැස. හරි අනෙක් රැස ඒ කියන්නේ අනෙක් කණ්ඩායමේ අය ආව. අනිත් ශිෂ්‍ය කණ්ඩායම. අනෙක් වට අනෙක් රැස ඇත්තෝ ආහ. මෙතන වැට කියලා තියෙන එක වැරදි. දැනද මෙතන වැට කියලා තියෙන එක වැරදි. ඒක මේ වගේම වට වෙන්නට ඕනේ. ඒ කියන්නේ මේ දිසාපාමොක් ආචාර්යවරයා වෙතට මෙවැනි ශිෂ්‍ය කණ්ඩායම් නැවතත් ආවා කියලායි මේ ගුරුළුගෝමි පඬිවරයා කියන්නේ. එතකොට මෙතන පුනරුක්තියක් තියෙනවා. අනෙක් වට අනෙක් රැස ඇත්තෝ ආහ. අනෙක් වට අනෙක් රැස ඇත්තෝ ආහ. ඒ කියන්නේ ඊළඟ වතාවේ ඊළඟ කට්ටිය ආවා. ඊළඟ වතාවේ ඊළඟ කට්ටිය ආවා. අන්න ඒ විදිහටයි කියන්නේ. එතකොට මෙතන වට වෙච්ච එක මෙතන වැට වෙලා. මෙතන වැට වෙන්නේ නෑ මේක වට වෙන්නට ඕනේ. අර මේ වගේම තමයි වට. නේ වට. මෙතනත් ඒක නිවැරදි වෙන්නට ඕනේ. අනෙක් වට අනෙක් රැස ඇත්තෝ ආහ. ඊළඟ වතාවේ ඊළඟ කණ්ඩායමේ අය ආවා. තුන් රැසම ඇත්තෝ අවුදු. ඒ කියන්නේ මේ කණ්ඩායම් තුනකට බෙදුණු මේ ශිෂ්‍ය කණ්ඩායම් ඇවිත් මේ තුන් රැසම ඇත්තෝ අවුදු කියන්නේ ඒක. ඒ කණ්ඩායම් තුනේම සිටින ශිෂ්‍යයන් පැමිණ එසේම කියා අර කලින් කිව්ව විදිහට නේ අහිංසක සහ ඔබතුමාගේ බිරිඳ අතර සම්බන්ධතාවක් තියෙනවා කියමින්ම මේ කේලම නැවතත් ගුරුවරයාට කියනවා. ඒ වගේම අවසාන කරන්නේ කොහොමද? නේ අවසාන කරන්නේ කොහොමද මේ ඔක්කොම ගතු කේලම් ටික කියලා මෙහෙම සම්බන්ධතාවක් තියෙනවා කියලා අපිට ඇහෙනවා. ඇහිලා තියෙනවා එහෙම කියලා ඔක්කොම කියලා අන්තිමට කොහොමද කියන්නේ? අන්තිමට කියනවා අප නොහදහානම් තෙපිම පිරික්සා බලවයි කීහ. නේ අප නොහදහානම් නේ නේද? මේ ගුරුතුමිනි ඔබතුමාට අපිව විශ්වාස නැතිනම් ඔබතුමාම පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්නකෝ අපි කියන්නේ බොරුවක්ද කියලා. නේ දැන් ඔහොම කිව්වහම නැති දෙයක් පවා ඇති වෙනවනේ. නේ දැන් ඔහොම කිව්වහම ගුරුවරයාට ඇත්තටම මේක ඇත්තමයි කියලා හිතෙනවනේ. ඒ කියන්නේ වඩා අර විශ්වාසවන්ත භාවයේ වඩා තහවුරු කරවන්න මේ විශ්වසනීයත්වය තව තවත් ඇති කරවන්න මේ ගුරුවරයාට කියනවා ගුරුතුමනි අපිව ඔබතුමාට විශ්වාස නැත්නම් ඔබතුමාම මේ ගැන හොයලා බලන්න. ඔබතුමාම මේ ගැන පරීක්ෂා කරලා බලන්න කියලා කියන. පැහැදිලිද? තේරුණාද? අප නොහදහානම් තෙපිම පිරික්සා බලවයි කීහ. නේ පැහැදිලිද? සාමාන්‍යයෙන් ওই වගේනේ අද කාලෙත් ওই වගේ නේද? යම්කිසි කේලමක් යම්කිසි මේ ඕපදූපයක් සමහරක් වෙලාවට අපට දැනගන්නට ලැබුණාම හෝ ඔබේ දෙමව්පියන්ට දැනගන්නට ලැබුණාම ඔහොමනේ කතා වෙන්නේ. නේ ඔහොම තමයි කතා වෙන්නේ. නේ මං කියනවට මාව විශ්වාස නැත්තම් ඔයාම පොඩ්ඩක් බලන්නකෝ. මේ කියන දේ ඇත්තද බොරුද කියලා. සමහරක් වෙලාවට එහෙම කියනවනේ. ඒතර මෙතනත් ඒ වගේ තමයි. බලන්න කොච්චර මේ නූතනයේ ඇතිවෙන කතා බහක් හා සමානයි. නූතන කතා බහක් හා සමානයි. කියනවා ගුරුතුමනි අපව විශ්වාස නැත්නම් ඔබතුමාම මේ ගැන හොයලා බලන්න කියලා. එතකොට ඔහොම කිව්වහම මොන මිනිස්සයටද මේ දේ බොරුවක් කියලා හිතෙන්නේ? ඕනම කෙනෙකුට හිතෙනවානේ එහෙනම් මේ කියන කතාව ඇත්ත නේද? මේ ළමයිනුත් කියනවා හොයලා බලන්න කියලාත් කියනවායි කියලා. නේ? පැහැදිලිද? බොරුවක් කියලා හිතෙන්නේ නැහැනේ කීයටවත්. මේ කියන්නේ අමූලික බොරු කියලා. එතකොට බලන්න ගුරුවරයා ගත්ත වැරදි තීරණේ. ආචාර්ය ඔවුන් තමා සනා ඇතිවැ බණනසේ දැක. ඒ කියන්නේ ආචාර්ය කියලා කියන්නේ දිසාපාමොක් ආචාර්යවරයා ඔවුන් තමා සනා ඇතිවැ.
ඔවුන් තමා සනා ඇතිව. ඒ කියන්නේ තමන්ට සෙනෙහස ඇතිව. තමා සනා කියන්නේ ඒකයි. තමන්ට සෙනෙහස ඇතිව. ඒ කියන්නේ මේ දරුවන් මේ ශිෂ්‍යයන් තමන්ට සෙනෙහස ඇතිව තමන්ට තියෙන ආදරය නිසායි මේ විදිහට කියන්නේ කියලා ගුරුවරයාට හිතුණා. ආචාර්යවරයාට හිතුණා මේ අනෙකුත් ශිෂ්‍යයන් මට තියෙන ආදරයට තමයි මේ විදිහට ඇවිත් කියන්නේ. මගේ බිරිඳ සහ මේ අහිංසක ශිෂ්‍යයා අතර මේ තියෙන සම්බන්ධතාව ගැන මට ඇවිත් කියන්නේ මට තියෙන ආදරයටයි කියලා මේ ගුරුවරයාට හිතුණා. මේ බණනසේ දැක නේ තමන්ට තියෙන ආදරයට තමයි මේ විදිහට කියන්නේ කියලා දැකලා ඇය හා ඔහු සසඟ ඇතිසේයි බිඳී ඔහු මරමී සිටී. බලන්න ශබ්ද රසයක් තියෙනවා නේ. ඇය හා ඔහු සසඟ ඇතිසේයි බිඳී ඔහු මරමී සිටී. ඇය හා ඔහු සසඟ ඇතිසේයි. ඒ කියන්නේ ඇය සහ ඔහු අතර කවුද මේ ඇය? දිසාපාමොක් ආචාර්යවරයාගේ බිරිඳ. ඔහු කියලා කියන්නේ මේ අහිංසක නේද? එතකොට මේ දිසාපාමොක් ආචාර්යවරයාගේ බිරිඳ, ඒ කියන්නේ Tamanගේ බිරිඳත් අහිංසක අතරත් දැඩි සම්බන්ධතාවක්, එහෙම නැත්නම් දැඩි සැබඳියාවක් නේ, දැඩි සැබඳියාවක් නේ, දැඩි සම්බන්ධතාවක් තියෙනවා වගේ ඇතිසේයි. තියෙනවා වගේ ඇතිසේයි. ඇතිසේයි කියලා කියන්නේ තියෙනවා වගේ යයි බිඳි. බිඳි කියලා කියන්නේ අමනාප වෙලා. මේ අමනාප වෙලා බිඳි අමනාප වෙලා ඔහු මරමී සිටි. හිතුවේ මොකක්ද එකමද? මුව මරන්නට ඕන. මගේම ගෙදර මගේ යටතේම ඉඳගෙන මගෙන්ම කකා බිබි මගෙන්ම ඉගෙනගෙන අන්තිමට මටම මේ වගේ දෙයක් කරනකොට මේ ගුරුවරයාට එකවර හිතෙනවා මුව මරන්නට ඕනේ කියලා. හිතෙන දේ සාධාරණයි. නමුත් ඒ වුණාට ගුරුවරයාට තිබුණා මීට වඩා ගුරුවරයෙක් හැටියට සමස්ත ගුරු පරපුරටම නින්දාවක්. දිසාපාමොක් ආචාර්යවරයාට තිබුණා මීට වඩා මේ ගැන සොයා බලන්න, විමසා බලන්න. හදිස්සි වෙන්නේ නැති. අර මං කලින් කිව්වා වගේ හදවතට මුල් තැන දීලා තීන්දුව తీරන ගන්න නැතුව ඒ වගේ වෙලාවකට මුල් තැන දෙන්න ඕනේ මනසට, මොළයට, නුවණට. එහෙම කළේ නෑ. හරිද? අනිවාර්යයෙන්ම හිතුවා මුව මරන්නට ඕන. හැබැයි මෙන්න මෙහෙම දෙයක් දිසාපාමොක් ආචාර්යවරයා කල්පනා කරනවා. ඒ තමයි දැන් මේ අහිංසකව කෑමකට වහදාලා හරි නේද මොනවා හරි කරවලා මරවන්න පුළුවන්. හරිද? මොනවා හරි කරලා මරවන්න පුළුවන්. හැබැයි එහෙම මැරුවොත් එහෙම කෙලින්ම ප්‍රධාන සැකය එල්ල වෙනවා මා වෙත. දිසාපාමොක් ආචාර්යවරයා කල්පනා කරනවා. ප්‍රධාන සැකය එල්ල වෙනවා එතකොට මා වෙත. ඇයි? දිසාපාමොක් ආචාර්යවරයාගේ ශිල්ප ශාලිකාව එහෙම නැත්නම් මේ ආයතනේ මේ වගේ තරුණයෙක් හිටි හැටියේ මැරිලා. ඊට හපන් දිසාපාමොක් ආචාර්යවරයාගේ ගෙදර නේ ජීවත් වෙච්ච ළඟින්ම කිට්ටුවෙන්ම දිසාපාමොක් ආචාර්යවරයා සමග ඇසුරක් පවත්වපු මේ තරුණයෙක් තමයි මේ විදිහට මැරිලා තියෙන්නේ. එතකොට ප්‍රධාන සැකය එල්ල වෙනවා දිසාපාමොක් ආචාර්යවරයා වෙත. එහෙම වුණොත් දැන් දිසාපාමොක් ආචාර්යවරයා ඒ ගැන කල්පනා කරනවා. අහිංසකව මම මැරුවොත් එහෙම මට මොකද වෙන්නේ? මට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ කවුරු ප්‍රශ්න නොදැම්මත් ඉන්දියාව පුරා ආරංචියක් යනවා. මොකද දිසාපාමොක් ආචාර්යවරයා වෙත ඉන්දියාවේ විවිධ රාජ්‍යන්හි රජවරුන්ගේ දරුවෝ, මැති ඇමතිවරුන්ගේ දරුවෝ, බ්‍රාහ්මණ වංශික දරුවෝ පැමිණියා. එතකොට ඔන්න ඇති වෙනවා ලොකු ප්‍රශ්නයක්. මේ දිසාපාමොක් ආචාර්යවරයාගේ ඒ ශිල්පය උගන්වන ශාස්ත්‍රාලේ එහෙම නැත්නම් ඒ ආයතනේ මේ විදිහට හිටිය හැටියේ දරුවෙක් මැරිලා. වැඩි ඕනේ දිසාපාමොක් ආචාර්යවරයා ළඟින්ම හිටපු දරුවා මැරිලා තියෙන්නේ. ඒතර එහෙනම් ඉතින් අපේ ළමයිට මොනව වෙනවද? මේ අපේ ළමයිටත් ওই වගේ දෙයක් වෙන්න පුළුවන්. කොටිම දිසාපාමොක් ආචාර්යවරයා ගෙදර නැවතිලා හිටපු එකා මැරිලා නා. අපි කොහොමද බයක් එකක් නැතුව ළමයිව දිසාපාමොක් ආචාර්යවරයා ළඟට යවන්නේ දරුවන්ට ඉගෙන උගන්වන්න. එතකොට අන්න එහෙම වුණොත් එimhe මට ඊළඟ වතාවේ මේ මා වෙත පැමිණෙන දරුවන් සංඛ්‍යාව අඩු වෙයි. නේ? ඒක හොඳ නැහැ. නේ? මා යටතේ ඉන්න මට මගේ ළඟින්ම හිටපු දරුවෙක් මැරිලයි කියලා ආරංචිය පැතිරුණොත් මට ඊළඟ වතාවේ මා වෙතට දරුවන් එවන එකක් නෑ දෙමව්පියෝ. මේ බයක් එකක් නැතුව. එතකොට එහෙම වුණොත් එහෙම මට ආදායම අඩු වෙනවා. අන්න ඒ ගැන තමයි ඔහු කල්පනා කරන්නේ. මට ආදායම අඩු වෙනවා. එහෙම වුණොත් එහෙම.
ඒ නිසා මේක එකහෙලාම මේ අහිංසකව ඍජුව මරා දැමීමට වඩා වක්‍රාකාරයෙන් අහිංසකව මැරෙන්නට සලස්වන්නට කටයුතු කරන්න පුළුවන් නම් අන්න ඒක එතකොට සැකයක් කවුරුත් හිතන්නෙත් නෑ අහිංසක මැරිලා. අන්න ඒ විදිහට කටයුතු කරන්න පුළුවන් නම් මෙන්න ඒ විදිහට සූක්ෂමව සැලසුම් කරනවා මේ දිසාපාමොක් ආචාර්යවරයා. කොහොමද සැලසුම් කරන්නේ? ඍජුව අහිංසකව මරා දමන්නේ නැතුව වෙන කාගේ හරි අතින් හෝ අහිංසකව මැරෙන්නට සලස්වනවා. ඒ කියන්නේ අහිංසකව අනාරක්ෂිත තත්වයකට පත් කරවන්නට ඕනේ. එහෙමනේ අහිංසකව අනාරක්ෂිත තත්වයකට පත් කරවන්නට ඕනේ. මොකද මේ වෙනතෙක් අහිංසක සිටින්නේ ගුරුවරයාගේ ආරක්ෂාව යටතේ. ගුරුවරයාගේ රැකවරණය යටතේ. ගුරුවරයා යටතේ පෝෂණය ලැබමින් තමයි අහිංසක ඉගෙන ගන්න. ඒතර එහෙනම් දැන් ගුරුවරයා කල්පනා කරනවා අහිංසකව මම අනාරක්ෂිත තත්වයකට පත් කරවන්නට ඕනේ. එතකොට අහිංසකව කවුරු හරි කෙනෙක් මරලා දායි. ඒ නිසා අහිංසකව කොහොම හරි මරන්නට අදහස් කරගෙන මේ අහිංසකට කියනවා අඬ ගහලා දැන් අහිංසක ඔයා ඉගෙනගෙන ඉවරයි. තවදුරටත් මේ ආයතනයේ ඔබට ඉගෙන ගන්න දෙයක් නෑ. ඔබ ඉගෙනගෙන හමාරයි. කතාව ඇත්ත. අහිංසක ඉගෙනගෙන ඉවර වෙන්නට ආසන්න තත්වයක සිටින්නට ඇති සමහර විට. නේ? පැහැදිලිනේ? දැන් ඒ වෙනකොටත් අහිංසකට සමහරක් වෙලාට අවුරුදු 16ක් සම්පූර්ණ වෙලා ඊට ආසන්න තත්වයක සිටින්නට ඇති සමහර විට. හරිද? ලාබාල වයස හිටපු අහිංසකට නෙමෙයි මේ දේ සිද්ධ වුනේ. එතකොට දැන් අහිංසක තරුණ වයසේ ඉන්නට ඇති. එතකොට දැන් දිසාපාමොක් ආචාර්යවරයා කියනවා අහිංසක උඹ ඉගෙනගෙන ඉවරයි. අවසාන ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා. මොකද ඉස්සර දිසාපාමොක් ආචාර්යවරුන් ඒ වගේ ප්‍රායෝගික පරීක්ෂණ මේ ශිෂ්‍යයන්ට ලබා දීලා තියෙනවා. ප්‍රැක්ටිකල් එක්සෑම් එක. ප්‍රායෝගික පරීක්ෂණය. මොකද අපිට ජීවක කතාවස්තුවේ හමු වෙනවා ජීවක වෛද්‍යවරයා කියන්නේ ජීවක බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු ජීවකත් මේ වගේම දිසාපාමොක් ආචාර්යවරයෙක් යටතේ ඉගෙන ගන්නවා. එතනද එතකොට මට හැඟෙන දෙයක් තමයි මේ දිසාපාමොක් ආචාර්යවරු එක්කෙනෙක් නෙමෙයි ගණනාවක් ඔය තක්කශිලාවේ තක්ෂශිලාවේ ඉන්නට ඇති. ඒ හැම කියන්නේ දැන් අපි කියමුකෝ විදුහල්පති කියන තනතුර ඒ වගේනේ දිසාපාමොක් කියන තනතුර. එතකොට ජීවක වෛද්‍යවරයා ජීවක නම් වූ තරුණයාත් ඉගෙන ගන්න මේ වගේම දිසාපාමොක් ආචාර්යවරයෙක් යටතේ. හැබැයි හොඳ දිසාපාමොක් ආචාර්යවරයෙක් යටතේ. මේ වගේ එක්කෙනෙක් යටතේ නෙමෙයි. එතකොට ඒ දිසාපාමොක් ආචාර්යවරයා ජීවකට දෙනවා ප්‍රායෝගික පරීක්ෂණයක්. මොකක්ද අවසානයේට මේ ඇවිදලා මේ පරිසරي බෙහෙතකට ගන්න බැරි කොළයක් අලයක් මුලයක් ගෙඩියක් මලක් පොත්තක් දල්ලක් හොයාගෙන ඉන්න කියලා මේ ලෝකේ බෙහෙතකට ගන්න බැරි මේ ලෝකේ බෙහෙතකට ගන්න බැරි මොනවා හෝ ශාක වර්ගයක් හොයාගෙන ඉන්න කියලා කියනවා. ජීවකට දෙන අවසාන ප්‍රායෝගික පරීක්ෂණේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක. ජීවකත් ඉතින් පිටත් වෙලා යනවා. ගිහිල්ලා හොයනවා කිසිම තැනකින් හම්බ වෙන්නේ බෙහෙතකට ගන්න බැරි ශාක කොටසක්. හැම ශාක කොටසක්ම මොනවා හෝ බෙහෙතකට මොනවා හෝ ලෙඩකට බෙහෙතක්. ඒ නිසා ජීවක ඇවිල්ලා ආපහු ගුරුවරයාට කියනවා ගුරුතුමනි මේ ලෝකේ කිසිම ශාක කොටසක් බෙහෙතකට ගන්න බැරි නෑ. මොනවා හෝ ලෙඩකට බෙහෙතක් මේ ලෝකයේ තියෙන සෑම ශාක කොටසක්. හරියට මේ ලෝකය ඖෂධ පුරෝපු කලගෙඩියක් වගේ. ඖෂධ වලින් පිරුණු කලගෙඩියක් වගේ. ඖෂධ ගටිකාවක් වෙන්න කියලා කියනවා. එතකොට දිසාපාමොක් ආචාර්යවරයා කියනවා හරි පුතා ඔයා ශිල්පය ඉගෙනගෙන ඉවරයි. ඔයා එක්සෑම් එකෙන් පාස්. ප්‍රැක්ටිකල් එක්සෑම් එකෙන් පාස්. ඇයි ජීවකට තේරෙනවා නම් මේ තිබෙන සියලුම ශාක කොටස් මේ ලෙඩට මේ විදිහට බෙහෙතක් කියලා එහෙනම් ජීවක සම්පූර්ණයෙන්ම වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙනගෙන හමාරයි. අන්න දීපු ප්‍රායෝගික පරීක්ෂණේ ඒ දිසාපාමොක් ආචාර්යවරයා. නමුත් මේ දිසාපාමොක් ආචාර්යවරයා මේ අහිංසකට දෙනවා ප්‍රායෝගික පරීක්ෂණයක් අහස පොළව උහුලන්නේ නැති. මොනවද කියන්නේ? ශිල්පයට පූජාවක් හැටියට එහෙම නැත්නම් මෙතෙක් කල් ඉගෙනගත්ත ශිල්පයට කරන්නා වූ සත්කාරයක් හැටියට ගෞරවයක් හැටියට මිනිස්සු 1000ක් මරපම් පුතේ කියලා කියනවා. එතකොට මේ අහිංසකට තේරෙනවා මේක මොකද්ද මේ කියපු මේ දේ? මිනිස්සු 1000ක් මරන්න
මිනිස්සු 1000ක් මරණ දේ එහෙම කරන්න පුළුවන්ද? කොහොමද මම මිනිස්සු 1000ක් මරන්නේ? අනේ ගුරුතුමනි ඒක නම් කරන්න බෑ. මොකද අපි අපේ පරම්පරාවේ කිසිම කෙනෙක් මේ කොසල් රජතුමාගේ අලුගෝසු තනතුරේ නෙවෙයි හිටියේ. පුරෝහිත තනතුරේ රජතුමාගේ ජීවිතයත් රටවැසියාගේ ජීවිතයත් ආරක්ෂා කරන්නට උපදෙස් දෙන පරම්පරාවේ කෙනෙක් මම. මිසක්කා මිනිසුන්ගේ ජීවිත විනාශ කරන්නට කටයුතු කරන පරම්පරාවක නෙමෙයි. අලුගෝසු පරම්පරාවක නෙමෙයි. වදකයන්ගේ පරම්පරාවක නෙමෙයි මම. අනේ ගුරුතුමනි වඳින්නම් ඒකනම් කරන්න බෑ කියලා මේ දරුවා අත් දෙක එකතු කරලා මේ ගුරුවරයාට කියන්නට ඇති. අපිට මැවිලා පේනවා. අනේ ඒ දේ නම් කරන්න බෑ කියලා. නමුත් ගුරුවරයා වියරු ලෙස hina වෙනවා. ගුරුවරයා වියරු ලෙස hina වෙලා කියනවා එහෙනම් ශිල්පයට ගරු කරන්නේ නැති එකාට ඒ ශිල්පය පිහිටන්නේ නෑ පුතා. එහෙනම් ඉතින් වැඩක් නෑ. මෙච්චර කාලයක් උඹ ඉගෙනගත්ත ශිල්පයෙන් ඇති වැඩකුත් නෑ. උඹ මෙච්චර කාලයක් මා යටතේ ඉඳගෙන මෙච්චර කාලයක් ඉගෙනගත්ත දෙයින් එහෙම් පිටින්ම වැඩක් නෑ කියලා කියනවා. එහෙම කිව්වහම අර දරුවා කොච්චර අසරණ වෙනවද? එහෙම කිව්වහම එහෙනම් දෙයියනේ මම මෙච්චර කාලයක් ගුරුවරයාගේ කොහොම වැඩ කටයුතු කරගෙන සියලු වැඩ කටයුතු කරගෙන ගුරුවරයාට දරදිය ඇදගෙන කටු කාගෙන මේ ඉගෙනගත්ත දෙයින් එහෙනම් වැඩක් නැත්. මම මේ දේ කරේ නැත්නම් අනිත් එක ගුරුවරයා මීට පෙර කියපු කිසි දෙයක් මේ අහිංසක ප්‍රතික්ෂේප කරලා නැහැ. ගුරුවරයා සමහරක් වෙලාවට කියන්නටත් පෙර අහිංසක ගුරුවරයාගේ සිතිවිලි අවබෝධ කරගෙන ගුරුවරයාට දේවල් ළඟට ගෙනල්ලා දුන්නා. ගුරුවරයා වෙනුවෙන් වැඩ කටයුතු කළ අදිවාරය බලන්නේ නැතුව, වෙහෙස බලන්නේ නැතුව. එතකොට ගුරුවරයා කියපු කිසිම දෙයක් මීට පෙර අහිංසක ප්‍රතික්ෂේප කරලා නැහැ. එතකොට ඒ බඳු මානසිකත්වයක හිටපු මේ අහිංසකට මේ ගුරුවරයා විසින් කරන්නා වූ මේ ඉල්ලීම අනකිරීම අහිංසකට ප්‍රතික්ෂේප කරගන්න බැරි වෙනවා. දැන් ඕගොල්ලෝ තර්ක කරන්න පුළුවන් මේ අපි ඕගොල්ලෝ මේ தත්ත්වයේ ඉඳගෙන අහිංසක මේක බැහැයි කියන්න තිබුණානි. ඔව් අහිංසක බැහැ කිව්වා. නමුත් අහිංසක බැහැ කිව්වට මේ ගුරුවරයා කියනවා උඹ එහෙනම් මෙච්චර කාලයක් ඉගෙන ගත්ත දෙයින් නැති වැඩක් නැහැ. එතකොට අහිංසක කල්පනා කරනවා එහෙනම් මම මෙච්චර කාලයක් ඉගෙන ගත්ත දෙයින් වැඩක් නැත්තම් මම මේක කළේ නැත්තම් මම මේක අකමැත්තෙන් හරි කරන්න වෙනවනේ. මොකද ගුරුවරයානේ මට මේක කියන්නේ. මේ විදිහට මිනිස්සු 1000ක් මරන්න කියලා මොනවා හෝ හේතුවක් මතනේ. ඒ නිසා මේ අහිංසක මේ දේ තේරෙනවා මේක විශාල අපරාධයක්, විශාල බිහිසුණු තත්ත්වයක් කියලා. මිනිස්සු 1000ක් කියලා කියන්නේ මදුරුවන් මැස්සන් හා සමාන නෑනේ. නේ පැහැදිලිනේ? ඒ නිසා අහිංසක වෙන අන් කළ හැකි දෙයක් නොමැති නිසා. මොකද හේතුව අහිංසකට ඒ මොහොතේ අහිංසකගේ පියා හැටියට හිටියේ කවුද? මේ දිසාපාමොක් ආචාර්යවරයා. අහිංසකට හිටපු එකම ඥාතියා හැටියට කවුද හිටියේ? මේ දිසාපාමොක් ආචාර්යවරයා. අහිංසකගේ එකම ආරක්ෂකයා හැටියට කවුද හිටියේ? මේ දිසාපාමොක් ආචාර්යවරයා. එහෙනම් අහිංසකට හිතෙනවා එහෙනම් මේක කරන්න වෙනවා මට. අහිංසක කාගෙන්ද වෙන උපදෙස් අරගන්න? අහිංසකට පුළුවන් ද පණිවිඩයක් යවන්න Tamanගේ තාත්තට? ක්‍රමයක් තිබුණේ නැහැ. වර්ග පුරෝහිතයට පණිවිඩයක් යවන්න දුන්නා. තාත්තේ මෙන්න මෙහෙම දෙයක් කියනවා මේ ගුරුතුමා මේක මේ කරන්න බැරි දෙයක් නේද? එහෙම කියලා අහිංසකට විමසීමක් කරන්නවක්වත් අවස්ථාවක් තිබුණේ නැහැ. බැරිම තැන අහිංසක මේ ගුරුවරයාගේ අභියෝගය බාර ගන්න. ඇයි කියනවනේ ගුරුවරයාටයි ශිල්පයටයි කරන එකම සත්කාරය පූජාව මේ ගෞරවය මේ විදිහට මිනිස්සු 1000ක් මරලා ඒක ඔප්පු කළොත් කියලා. එතකොට අහිංසක ගුරුවරයාට දැඩි සෙනෙහසක් දැක්වුවා. ඒ නිසා අහිංසක හිතුවා ගුරුවරයා මේක කියන්නේ මේ සැබෑ අදහසකින් කියලා. අහිංසක කොහොමද දන්නේ මේ මාව මරන්නයි මේ විදිහට කියන්නේ කියලා? නේද? මොකද හේතුව දැන් ගුරුවරයා කල්පනා කළා අහිංසක මේ විදිහට මිනිස්සු 1000ක් මරන්නට උත්සාහ කරනකොට අහිංසකට කීයටවත් මිනිස්සු 1000ක් මරන්න නම් බෑ. අහිංසක ඕනනම් වැඩිම වුණොත් එක මිනිහෙක්ව මරයි, දෙන්නෙක්ව මරයි, 3-4 දෙනෙක්ව මරයි. නමුත් ඊට පස්සේ අහිංසකව ගම්වැසියන් හරි කවුරු හරි එකතු වෙලා අහිංසකව මරාදායි කියලා තමයි හිතුවේ. නමුත් සිද්ධ නොවුනේත් ඒකම තමයි. දිසාපාමොක් ආචාර්යවරයා හිතුවේ අහිංසක මිනි 2-3ක් මරනකොට අහිංසකව කෙලින්ම රජතුමාගේ අත්අඩංගුවට පත් වෙයි.
වෙනතන් අහිංසකව ඊට පස්සේ කවුරු හරි කට්ටියක් එකතු වෙලා හරි අහිංසකව මරා දමයි කියලා. එතකොට ගුරුවරයාගේ අත්වල ලේ ගෑවිලා නැහැ. නමුත් ගුරුවරයාගේ හිතේ තිබිච්ච අදහස ඉටු වෙලා. අන්න එහෙම තමයි හිතුවේ. නමුත් මේක වැඩේ වෙනස් වුණා. පැහැදිලිද? බලන්න. ඉතින් ඔහු මැරුවෙන් වීම නම් නේ. ඉතින් මම ඔහුව මැරුවොත් එහෙම දිසාපාමොක් ඇදුරු තමා කරා ශිල්ප උගන්නට ගිය දරුවන් දොස් දක්වා මරයි. නේද? මම ඔහුව මැරුවොත් එහෙම දිසාපාමොක් ආචාරීවරයා Taman වෙත ශිල්ප ඉගෙන ගන්නට යන දරුවන්ගේ වැරදි පෙන්වලා ඔවුන්ව මරා දමනවයි කියලා වටාලා ශිල්ප උගන්නට එන්න නොවේති. වටාලා කියලා කියන්නේ නැවත. වටාලා කියලා කියන්නේ නැවත. නැවත මා වෙතින් ශිල්ප ඉගෙන ගන්නට එන අය නැති වෙයි. නේ මා ශිල්ප උගන්නට එන්න නොවේති. ඒ කියන්නේ නැවත මා වෙතින් ශිල්පය ඉගෙන ගන්නට එන අය නැති වෙයි. එසේවන්නා හා මට ලාභ පිරිහෙයි. එහෙම වෙනකොට මට ආදායම අඩු වෙනවා. මට ලැබෙන ආදායම අඩු වෙනවා. එසේවන්නා හා කියන්නේ ඒකයි. එහෙම වෙනකොට මට ආදායම අඩු වෙනවා. එසේ බැවින් ශිල්ප සමහරයට උපචාරයයි කියා. ඒ කියන්නේ ශිල්ප සමහරයට මේවා ලියා ගන්න. එසේ බැවින් කියලා කියන්නේ එම නිසා. ශිල්ප සමහරයට උපචාරයයි කියා. ශිල්ප සමහරයට ඒ කියන්නේ ශිල්පය සම්පූර්ණ කිරීමට සහ මුලින්ම ඉගෙනගෙන අවසන් කිරීමට ශිල්ප සමහරයට කියන්නේ ඒකයි. ශිල්පය සම්පූර්ණ කිරීමට එහෙම නැත්නම් ශිල්පය සම්පූර්ණයෙන් දැනගත්තාට කරන්නා වූ ගෞරවයක් සැලකීමක් හැටියට උපචාර කියන්නේ ඒකයි. ගෞරවයක් සැලකීමක් හැටියට මේ ශිල්පය සහ මුලින්ම ඉගෙනගෙන හමාර කිරීම සඳහා නැවත ශිෂ්‍යයා විසින් ලබා දෙන ගුරු පූජාවක් හැටියට ගුරු පඬුරක් හැටියට ගුරුවරයාට සහ ශිල්පයට කරන්නා වූ ගරු කිරීමක් හැටියට ශිල්පය සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන පරිපූර්ණ කොට ඒ ශිල්පයට කරන්නා වූ පූජාවක් හැටියට මේ ගෞරවයක් හැටියට කියලා මිනිස් දහසක් මරන්නට කියමි. මිනිස්සු 1000ක් මරන්නට කියලා කියන්නට ඕන. මෙන්න හිතනවා ගුරුවරයා. නේ ඒකාන්තයෙන් එයින් එකෙක් ඔහු මරයි. ඒකාන්තයෙන් කියලා කියන්නේ අනිවාර්යෙන්ම එහෙම වෙනකොට එයින් කවුරු හරි කෙනෙක් ඔහුව මරා දමයි කියලා හිතලා පුත මිනිස් දහසක් මැරුව මැනව නේ. ඔන්න අහිංසකට අඬ ගහලා කියනවා නේ. කවුරුත් නැති තැනක පෞද්ගලිකව අහිංසකව සමහරක් වෙලාට මේ දිසාපාමොක් ආචාර්යවරයා Tamanගේ කාර්යාලයට ගෙන්නලා නේද මොකක් හරි මේ විදිහට තියෙන්නේ නැතිනේ යම් කිසි විදිහක තැනක් ඒ තැනට ගෙන්නලා අහිංසකට කියනවා පුතා මිනිස්සු 1000ක් මරන්න. එසේ වන්නා ශිල්පයට උපචාර කළා වේයයි කිය. එහෙම කළොත් ශිල්පයට ගරු කළා හා සමානයි කියලා කියනවා නේ. පුතේ මිනිස්සු 1000ක් මරන්න. එහෙම කළොත් ශිල්පයට ඔබ ඉගෙනගත්ත ශිල්පයට ගෞරව කළා හා සමානයි කියලා කියනවා. නුඹ ඉගෙනගත්ත ශිල්පයට කරා වූ සත්කාරයක් ගෞරවයක් හැටියට ඒක කළා හා සමානයි කියලා කියනවා. එතකොට අහිංසක හරි හොඳයි ගුරුතුමනි කියලා එකහෙලාම මේ දේ පිළිගන්නේ නැහැ. අහිංසක කියනවා අපි අන්නට හිංසා නොකරන කුලෙහි උපන්නම්. ඒ කියන්නේ කියනවා ගුරුතුමනි අපි අන්නට කියලා කියන්නේ අන්‍යයන්ට කියලා කියන්නේ අන්‍යයන්ට හිංසා නොකරන කුලෙහි උපන්නම්. ඒ කියන්නේ අනිත් අයට හිංසා නොකරන නේද? අනිත් අයට හිංසා නොකරන කුලෙහි ඉපදිච්ච අයයි. නේ? එසේ නොකට හැක්ක. එහෙම කරන්නට බෑ. එසේ නොකට හැක්ක. පළවෙනියම මේ දෙයට විරුද්ධ වුණා. නේ? අපි අනිත් අයට හිංසා නොකරන කුලෙහි ඉපදුනේ. අපි අනිත් අයට හිංසා නොකරන පරපුරකයි පරම්පරාවකයි ඉපදිලා තියෙන්නේ. ඒ නිසා එහෙම කරන්නට බෑ කියලා කිව්වා. බලන්න ගුරුවරයා කරන බරපතල ප්‍රකාශය මේ දරුවා ඉදිරියේ ගුරුවරයා දරුවට කියනවා මේ දිසාපාමොක් ආචාර්යවරයා වියරු ලෙස hina වෙලා මට එහෙම පේනවා මට මෙහෙම මැවිලා පේනවා මේ වෙලාවේ ශිල්පයට උපචාර නොකරන්නා ඵල නොදේ පුතයි කියනවා ශිල්පයට ගරු කරන්නේ නැති එකාට ඒ ශිල්පය පිහිටන්නේ නැහැ. ඒක ඇත්ත. ඒකේ යම්බඳු සත්‍යතාවක් තියෙනවා. Taman ඉගෙන ගන්නා වූ ශිල්පයට ගරු කරන්නේ නැති ආදරය කරන්නේ නැති දරුවෙකුට ඒ ශිල්පය පිහිටන්නේ නැති බව ඇත්ත. ඒක හරි. අදටත් ඒක වළංගුයි. යම්කිසි විෂයකට ආදරය කරන්නේ නැත්නම් යම්කිසි විෂයකට ගරු කරන්නේ නැත්නම් යම්කිසි විෂයක් කෙරෙහි කැප වෙන්නේ නැත්නම් ඒ කෙනාට ඒ විෂය පිහිටන්නේ නැහැ. ඒක හරි. නමුත් ඒ වුණාට බලන්න මේ ගුරුවරයා ඒ ප්‍රකාශය යොදාගත්තේ හරි තැනකදීද? නැහැ. මේ දරුවව වැරදි ලෙස පොළඹවන්නටයි. වැරදි තැනකට පොළඹවන්නටයි. පැහැදිලිද? වැරදි තැනකට පොළඹවන්නටයි. එතකොට කියනවා
ශිල්පයට ගරු කරන්නේ නැති කෙනාට එම ශිල්පය පිහිටන්නේ නැහැ කියලා කියනවා. මේ පංචායුධගෙන වෙන කරන්න දෙයක් නැහැනේ. දැන් ගුරුතුමා මේ වගේ දෙයක් කිව්වහම ගුරුතුමා දැන් මේ අහිංසකව මේ අධ්‍යාපන ආයතනයේ නෙමෙයි නැත්තම් මේ තක්සලා නුවර දිසාපාමොක් ආචාර්යවරයාගේ මේ ශිල්ප ශාලාවෙන් දැන් නිදහස් කරලා තියෙන්නේ. මොකද්ද නිදහස් කරලා තියෙන්නේ? මේ විදිහට මිනිස්සු 1000ක් මරලා ආපහු එන්න. නේ? මිනිස්සු 1000ක් මරලා ආපහු එන්න කියන එක. එතකොට මේ අහිංසකට වෙන යන්න තැනක් නැහැ. ඒ නිසා අහිංසක කල්පනා කරනවා දැන් ගුරුවරයා දැන් තමන්ව මේ ආයතනයෙන් නිදහස් කරලා තියෙන්නේ මේ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා. ඒ නිසා පංචායුධගෙන ආයුධ වර්ග 5 නේ ආයුධ වර්ග 5 අරගෙන දුනු කඩු මුගුරු අඩයටි මේ තෝමර පාරාවලලු මේ ආදී වශයෙන් මේ පංචායුධ අරගෙන ආචාර්යයා ආචාර්යවරයාට වැඳලා වැඳ නමස්කාර කරලා මේ අහිංසක පිටත් වෙනවා. නේ ආචාර්යවරයා පවා හිතන්නට ඇති මූ ආපහු නම් එන එකක් නැහැ. මූව මේ මම දකින අන්තිම වතාව කොහොම හරි මං ඉන්න ගෙදරින් මූව මං පිට කරගත්තා. නේ මිනිස්සු 1000ක් මරන්න කියලා මූව යවපුවාම කොයි හරි විදියකින් මූ ඔන්න ඔහෙ මැරෙන්නේ නැතේ. එතකොට මම ගැලවිලා. මගේ යතේ ලේ තැවරිලා නැහැ එතකොට. එතකොට මට මුකුත් ප්‍රශ්නයක් වෙන්නේත් නැහැ. හරිද? තේරුණාද? එතකොට බලන්න. ඉතින් මේ අහිංසක කොහෙටද යන්නේ? අහිංසක එනවා ආපහු අර සවැත් නුවර දේශ සීමාවට, සවැත් නුවර කොසල් රට දේශ සීමාවට, කොසල් දේශ සීමාවට. කොසල් දේශ සීමාවේ තියෙන ජලිනි කියන වනාන්තරයේ තමයි මේ අහිංසක මේ භීෂණය පටන් ගත්තා කියලා කියන්නේ. එතකොට අහිංසක දිසාපාමොක් ආචාර්යවරයාගේ ඒ තක්කසිලා නුවර ආශ්‍රිත වනාන්තරවල නෙවෙයි මේ මිනිසුන් මැරීම සිදු කළේ. අහිංසක ඇවිල්ලා තියෙනවා කොසල් දේශ සීමාවට. කොසල් දේශ සීමාවේ තියෙන ජලිනි කියන ඒ වනාන්තරයේ තමයි අහිංසක මේක පටන් ගන්න මේ දාමරික වැඩේ. හරිද? මොකද එලිපිට මිනිස්සු මරන්න බෑ. ඒ නිසා මේක අහිංසකට එක්තරා විදිහක ලැජ්ජයි. මේ විදිහේ කරන්න. මොකද සම්පූර්ණ මනුෂ්‍ය ඝාතන කියලා කියන්නේ ප්‍රසිද්ධියේ අමුමුවේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ කොහෙත්ම. ඉතින් ඒ නිසා අහිංසක පළවෙනියෙන් පටන් ගත්තේ කැලෑවේ. කැලෑවට එන මිනිස්සුන්ව මරන්න පටන් ගත්තා. ඇඟට පතට නොදැනී එතකොට අර වැඩිපුර එලි දරව් වෙන්නේ නැති වෙන්න හොර රහසේ මනුෂ්‍ය ඝාතන කරන්නට පුළුවන්. කැලෑවට එන මිනිස්සු මැරිලා. නේ? කැලෑවේදී විවිධ අනතුරු වෙන්න පුළුවන් නේ. ඒ නිසා කැලෑවට එන මිනිස්සු අතුරුදහන් වෙන්න පටන් ගත්තා. නේ? කැලෑවට ගිය මිනිස්සු ආපහු ගමට ආවේ නැහැ. ඊට පස්සේ මේ මිනිස්සුන්ව බලන්නට යන මිනිස්සුන් ආපහු මැරුවා. එහෙම. අනිත් එක සැක නොහිතෙන්නට එක්තරා දවසක කැලෑව පටන් ගන්න සීමාවේ මිනිසුන් මැරීම සිදු කරනවා නම් ඊළඟ දවසක කැලෑව මැද මේ මිනිසුන් මැරීම සිදු කරනවා. තව දවසක කැලෑවේ අවසාන කෙළවරේ ඒ විදිහට. ඒ කියන්නේ මිනිසුන් මැරීම වුණත් අර සැක නොහිතන විදිහට නේ ඒ විදිහ තමයි කටයුතු කළේ. බලන්න. මේ පංචායුධගෙන ආයුධ වර්ග 5ක් අරගෙන ආචාර්යවරයාට වැඳ නමස්කාර කළා දිසාපාමොක් ආචාර්යවරයාට. අටවියට වැද කියලා කියන්නේ මේ කැලෑවට වැදිලා කැලෑවට වැදිලා වනාන්තරයට වැදිලා අටවියට වදනා තන්හිදු. ඒ කියන්නේ කැලෑවට ඇතුළු වෙන සීමාව. අටවි මැදේ හිදු. කැලෑව මැද අටවියෙන් නික්මෙන තන්හිදු. ඒ කියන්නේ කැලෑවෙන් පිටත් වෙන තැන. කැලෑවට ඇතුළු වෙන සීමාව, කැලෑව මැද, කැලෑවෙන් පිටත් වෙන සීමාව, කැලෑව අවසාන වෙන සීමාවේ සිට මිනිසුන් මරයි. නේ? මිනිසුන්ව මරනවා. මිනිසුන් මැරීම සිදු කරනවා. පිලි ඈ කිසි අයිතියක් නොගන්නී. පිලි ඈ කියලා කියන්නේ රෙදිපිලි ආදී. ඒ කියන්නේ කැලෑවට එන මිනිස්සු ඇඳගෙන ඉන්න වටිනා කින රෙදිපිලි, දාගෙන ඉන්න ආභරණ මේ කිසිම දෙයක් හොරකම් කරන්නේ නැහැ. කරන එකම හොරකම තමයි මිනිස්සුන්ගේ ජීවිත. පැහැර ගන්න එකම දේ තමයි මිනිස්සුන්ගේ ජීවිත. වෙන කිසිම වස්තු සම්පත් මිල මුදල් ඒ මිනිස්සු ගාව තියෙන සල්ලි ඒ මිනිස්සුන්ගේ මේ ඇඳුම් පැළඳුම් වටිනා කියන ඇඳුම් පැළඳුම් ආභරණ මේ කිසි දෙයක් අරගන්නේ නැහැ. එකකයි දෙකකයි ගණන් මතු කරමින් 1යි 2යි ආදී වශයෙන් ගණන් කරමින් යනවා. ඇයි මිනිස්සු 1000ක් මරා ගන්න එපැයි කොහොම හරි. ඒ නිසා ගණන් කිරීම සිදු කරනවා. මෙනුවන ඇතද පණිවා කරනුවන් සිත් නොපිහිටන බැවින් ඔන්න මේ අපට කියන්නේ ගුරුළු ගෝමී පණිවරයා.
බුරුලුගෝමි පඬිවරයා මෙතනදී කියනවා මේ නුවණ ඇතද? මේ නුවණ ඇතද කියලා කියන්නේ මොහුට නුවණ තිබුණත් මේ නුවණ ඇතද? මොහුට නුවණ තිබුණත් පණිවා කරනුවන් සිත් නොපිහිටන බැවින්. පණිවා කරනුවන් කියලා කියන්නේ ප්‍රාණඝාතය සිදු කරන අය, ප්‍රාණඝාතන සිදු කරන අය, අන් අයගේ පරපණ නසන අය, එහෙම නැත්නම් අනිත් අයගේ ජීවිත විනාශ කරන අයට නිවැරදි සිහි කල්පනාවක් නැහැ. නිවැරදි සිහි කල්පනාවක් නැහැ. කොටින්ම තව කෙනෙක්ට තව කෙනෙකුගේ ජීවිතය නැති කරන්නට පුළුවන් මනස විකෘති වුණොත්. විකෘති මනසකින් ඉන්නවා නම් විතරයි. හරි නිවැරදි මනසකින් ඉන්න පුද්ගලයෙකුට කවදාවත් බෑ තවත් කෙනෙකුගේ ජීවිතයක් උදුරා ගන්න. තවත් කෙනෙකුගේ ජීවිතයක් නැති කරලා දාන්න. ඒ නිසාම මෙතන කියනවා පණිවා කරනුවන්. ඒ කියන්නේ ප්‍රාණඝාතනය. එහෙම නැත්නම් අන් අයගේ ජීවිත විනාශ කරන අයට කවදාවත් නිවැරදි සිහි කල්පනාවක් පිහිටන්නේ නැහැ. නිවැරදි සිහියක් නැහැ. අහිංසක කියලා කියන්නේ හිටපු දක්ෂතම ශිෂ්‍යයා. දිසාපාමොක්කාචාරීවරයා ළඟ හිටපු. හැබැයි හිටපු දක්ෂතම ශිෂ්‍යයා, ගණන් වලට දක්ෂතම ශිෂ්‍යයා. නමුත් මේ දක්ෂතම ශිෂ්‍යයාට දැන් නිවැරදි සිහි කල්පනාවක් නැතුව යනවා. ඇයි? විකෘති මානසිකත්වයකින් ඉන්නේ. මිනිස්සු 1000ක් මැරීම කියන චේතනාවෙන් ඉන්නේ. කොහොමද මිනිස්සු 1000ක් මරලා ඉවර කරන්න කියන ඒ චේතනාවෙන් ඉන්න නිසා නිවැරදි සිහි කල්පනාවක් නැහැ. හරි සිහි කල්පනාවක් නැහැ. තේරුණාද? ඒ නිසා නිවැරදි සිහි කල්පනාවක් නැති නිසාම කල් යත් ගණනුදු නොදත කල්ගත වෙන්න මේ කොච්චර ප්‍රමාණයක් මම මැරුවද කියලා මේ අහිංසකට දැන් සිහි කල්පනාවක් නැහැ. කලින් දවසේ කොච්චර ප්‍රමාණයක් මිනිස්සු මැරුවද කියලා අහිංසකට මතක නැහැ. ඒ නිසා අහිංසක උත්සාහ කරනවා මේ ගාන හරියටම දැනගන්න. ඒ නිසා මොකද කරන්නේ? තමන් විසින් මරණ හැම මිනිස්සෙකුගේම ඇඟිල්ල ගානේ කපලා තැන් වල ගොඩ ගහනවා. පළවෙනියම කළේ එහෙමයි. ඒ පළවෙනියම බෙල්ලේ දාගත්තේ නැහැ. එක එක ඇඟිලි කපාගෙන තබයි. එක එක ඇඟිලි කපාගෙන තබයි කියලා කියන්නේ එක තැනක ඇඟිලි කප තබා ගන්නවා. දැන් කැලෑව පටන් ගන්න සීමාවේ මිනිසුන් මැරීම සිදු කරා නම් එදා දවසේ එතන මරණ මිනිස්සුන්ගේ ඇඟිල්ල කපලා තැනක ගොඩ ගහ ගන්න. එහෙම නැත්නම් ගස් බෙන එක හංගන්නට ඇති. තැනක ගොඩ ගහන්නට ඇති. ඊට පස්සේ ආපහු කැලෑව මැද මිනිසුන් මැරීම කරා නම් එතනදී ඒ ඇඟිලි හැම මිනිස්සෙකුගේම එක ඇඟිල්ල ගන්න. මොකද කවුන්ට් එකක් ගන්න එපා ගණනක්. ඒ නිසා හැම මිනිස්සෙකුගේම ඇඟිල්ල ගානේ කප තියබුවා. හැබැයි ආපහු හොයලා බලනකොට අර ඇඟිලි නැති වෙලා. වන සතුන් කාලා. නේද? කබරගොයි, ඒ වගේම ගිජුලිහිනියන්, හිවලුන් මේ වගේ සතුන් මේ ඇඟිලි කාලා. එතකොට ඇඟිලි නැති වුණා. නේ? කපලා තියාගත්ත ඇඟිලි හොයාගන්න බැරි වුණා. නේ? එක එක ඇඟිලි කපාගෙන තබයි කියන්නේ ඒකයි. එක තැනක ඇඟිලි කප රැස් කරා ගන්න පටන් ගත්තා. තුබු තැන ඇඟිලි නැස්සී. තබන තැන ඇඟිලි නස්සී කියලා කියන්නේ නැති වුණා, විනාශ වුණා. නේ? කපලා එකතු කරගන්න ඇඟිලි ටික ඊළඟ දවසේ බලනකොට නැහැ. හොයාගන්නේ නැහැ. ඒ නස්නාසය දැක ඒ විදිහට ඇඟිලි විනාශ වෙනවා දැකලා, ඒ කියන්නේ කපන ඇඟිලි හොයාගන්න බෑ නැති වෙනවා කියලා දැකලා ඇඟිලි විද මාලා කොට දැරිය. අර ඇඟිලි නැති වෙන්න නේද? ඇඟිලි විනාශ වෙන්නට නොදී ඒ මරණ මිනිසුන්ගේ හැම ඇඟිල්ලක්ම කියලා කියන්නේ හැම මිනිස්සෙකුගෙම එක ඇඟිල්ලක් ගානේ කපලා අරගෙන ඒවා විදලා නේ ඒ ඇඟිලි මැදින් සිදුරු කරලා හරිද මාලා කොට දැරිය මේ මාලයක් කොට දරන්නට පටන් ගත්තා. ඇඟිලි විදලා මාලයක් සකස් කරගෙන ඒක බෙල්ලේ දමා ගත්තා. දැරිය බලන්න පැරණි මේ වාක්‍ය රටාව දැරිය මහ ප්‍රාණ පාවිච්චි කරලා තියෙනවා. දැන් අපි මෙතන අද කාලේ කිව්වනම් ඇඟිලි විද මාලයක් සකස් කරගෙන දැරුවේය කියන එකනේ. දැරුවේය කියන එක මෙතන අරන් තිනවා දැරිය කියලා. දැරිය. එයින් හේ අඟුලිමාල නම් විය. නේ? අන්නේ නිසා තමයි ඔහුට නමක් පට බැඳුනා. කවුරු කියලාද? අඟුලිමාල කියලා. අඟුලිමාල නම් ය. නේ? අඟුලිමාල නම් වුණා කියලා කියනවා. නේ? නම අඟුලිමාල. නේ? පැහැදිලිද? අඟුලිමාල නම් වුණා. ඇයි? ඇඟිලි මාලයක් දරාගෙන හිටපු නිසා. නේ? එයින් හේ අඟුලිමාල නම් ය. ඇඟිලි මාලයක් දරාගෙන හිටපු නිසා අඟුලිමාල කියන නම පට බැඳුනා. මේ කුප්‍රකට නාමයක්, යහපත් දෙයක් කරලා ලබාගත් නාමයක් නෙවෙයි. මිනිසුන්ව මරමින් එම මිනිසුන්ගේ ඇඟිලි කපා ගනිමින් එම කපන ලද ඇඟිලි මාලයක් කොට දරපු නිසා අඟුලිමාල කියන නම හැදි වුණා. අඟුලි කියලා කියන්නේ අඟුල් කියලා කියන්නේ අඟුලි කියලා කියන්නේ ඇඟිලි. එහෙනම් අඟුලිමාල් කියන වචනේ ආවේ නිසයි අඟුලිමාල්. එතකොට
බලන්න මේ අංගුලිමාල මේ නම හැදෙන්නට එක්තරා විදිහකට හේතුවක් වුණේ දැන් කැලෑවට ගමන් කරපු මිනිසුන් අතුරුදහන් වෙනකොට ඒ මිනිසුන්ව සොයාගෙන ගිය අනිත් කට්ටිය සමහරක් වෙලාවට දකින්නට ඇති අර මිය ගිය මිනිසුන්ගේ මලසිරුරු. ඒ හැම මලසිරුරකම එක ඇඟිල්ලක් බැගින් අඩුයි. එතකොට එහෙනම් මේ මිනිසුන් හිතුවා මිනිසුන් මර ඇඟිලි හොරකම් කරන හොරෙක් මේ වනාන්තර සීමාවේ ඇති වෙලා ඉන්නවා. මිනිසුන් මරමින් ඇඟිල්ල බැගින් හොරකම් කරන. ඒ නිසා තමයි අංගුලිමාල කියලා කිව්වේ. සමහරක් වෙලාවට අංගුලිමාලව දැකලා ජීවිතේ බේරගන්නට නේද බරපතල ලෙස තුවාල ලැබලා හරි ජීවිතේ බේරගත්ත කවුරු හරි කෙනෙක් විස්තර කරන්නට ඇති සමහර විට. මෙන්න මෙහෙම ඇඟිලිමාලයක් දාගත්ත බිහිසුණු පෙනුමැති පුද්ගලයෙක් මේ අපේ ගිය කණ්ඩායමට මේ විදිහට ප්‍රහාරයක් එල්ල කළේ කියලා. සමහර විට ඒ වගේ. හරිද? එතකොට මේ දරුණු අහිංසක නැමැති මේ දරුවා බොහොම ප්‍රියමනාප මේ දක්ෂ ශිෂ්‍යයා අවසානයේදී අංගුලිමාලගේ තත්වයට බිහිසුණු අපරාධකරුවෙක් වුණු අංගුලිමාලගේ තත්වයට පත් වෙන්නට හේතු වුණේ විශේෂයෙන්ම ගුරුවරයාගේ සැකය, ශිෂ්‍යයන්ගේ ඊර්ෂ්‍යාව, ඒ වගේම ගුරුවරයාගේ නොමනා පෙළඹවීම, ඒ වගේම ගුරුවරයාගේ අවිචාරශීලී ක්‍රියාකලාපය. මෙන්න මේ හේතුව නිසායි. පැහැදිලිද? ඔන්න ඔය කියන අදහස් නිසායි. හොඳයි. මෙන්න මේ කොටස අපි දැන් මෙතනින් මේ විදිහට මදකට අපි නවත්වනවා මේ ඡේදය වෙනකන්. තේරෙනවද? ඊට පස්සේ අපි තව ඊළඟ කොටසින් අනිත් කොටසින් අපි තවත් ඉදිරියට කතා කරගෙන යමු.